හරි. එහෙනම් අපි අදත් හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා අපේ 9 වෙනි ලයිව් සෙෂන් එකට. එතකොට තව කෙනෙක් ඇඩ්මිට් වුණා මම හිතන්නේ. ඇඩ්මිට් කරගන්න ඕනේ. රයිට්. එතකොට අපි 8 වෙනි සෙෂන් එක වෙනකන් මෙන්න මේ දක්වා අපේ ලෙවල් එක හදලා ඉවර කරා. ලෙවල් එක කියන්නේ අපිට ඇත්තටම ලෙවල් එක හදන්න දෙයක් තිබුණේ නැහැ. අපි මේ අපිට තිබිච්ච ඇසෙට්ස් පාවිච්චි කරලා අපි දැනට ඔයාලට මතක ඇති අපි ස්ක්‍රිප්ට් එකක් හදාගත්තා. මුලින්ම ප්ලේයර්ව කන්ට්‍රෝල් කරන ස්ක්‍රිප්ට් එකක්. ඒ වගේම ඊට පස්සේ ප්ලේයර්ව ෆලෝ කරන්න තවත් ෆලෝ ප්ලේයර් කියලා ස්ක්‍රිප්ට් එකක් හැදුවා. රයිට් ඔන්න ඔය දේවල් ටික කරා අපි ඊට පස්සේ පොඩ්ඩකට බැලුවොත් ප්ලේයර් කන්ට්‍රෝලර් ස්ක්‍රිප්ට් එක මම ක්ලික් කරොත් සිලෙක්ට් කරොත් ඔයාලට දකුණු පැත්තේ පොඩි ප්‍රිවිව් එකක් බලා ගන්න පුළුවන් ඉන්ස්පෙක්ටර් පැනල් එකේ මෙන්න මේ වගේ අපි පොඩි transform.translate කියලා මෙන්න මෙහෙම ස්ටේට්මන්ට් එකක් ලියලා public type එකේ float public float type එකේ variable එකක් හදාගත්තා speed එකක් දුන්නා ඒක අපි ඉන්ස්පෙක්ටර් පැනල් එකේදී control කරා ඒ වගේ වැඩ ටිකක් කරා ඊට පස්සේ අපි follow player කියලා කැමරා එකට ස්ක්‍රිප්ට් එකක් හැදුවා ඒකෙන් අපි කරේ කැමරා එක හැම වෙලෙම player එක පිටිපස්සෙන් එයාව follow කරන විදිහට එයාව හැම වෙලෙම position කරලා තියාගත්තා ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපි මේ වෙනකන් කරේ මේ 8 වෙනි සෙෂන් එක දක්වා. රයිට් එතකොට අපි අද සෙෂන් එක පටන් ගන්න කලින් මේක ප්ලේ කරලා බලමු. ටිකක් කොහොමද තියෙන්නේ කියලා කට්ටියට මතකයි නම්. රයිට් එතකොට හරි එතකොට ඔන්න ඔය විදිහට තමයි දැනට තියෙන්නේ මේක අපිට ප්ලේයර්ව මෙතන තියෙන ගැටලුව තමයි කායක ඔටෝමැටිකලි යනවා අපිට මෙයාව කන්ට්‍රෝල් කරන්න බෑ. නේද? ඉතින් අපි අද අන්න ඒකට සොලියුෂන් එකක් තමයි බලන්න යන්නේ කොහොමද කායක කන්ට්‍රෝල් කරගන්න කියන එක අපිට අවශ්‍ය විදිහට මෙයාගේ ස්පීඩ් එක එහෙමත් නැත්නම් ෆෝවර්ඩ් ඇක්සිස් එකේ ඒ වගේම බෑක් එකේ මෙයාගේ ඇක්සලරේෂන් ඒ වගේ දේවල් ගැන කතා කරන ඒ වගේම මේ විශේෂයෙන්ම කතා කරන්න අපි රොටේෂන් එක නැත්නම් මේ කායක කොහොමද අපිට රොටේට් කරගන්න පුළුවන් හරවන්න පුළුවන් වෙන විදිහට හදාගන්නේ කොහොමද කියන එක සරලවම කිව්වොත් කායක අපේ ප්ලේයර්ට ෆුල් කන්ට්‍රෝල් එක ගන්න කොහොමද කියන එක තමයි කතා කරන්න යන්නේ. රයිට් එතකොට දැන් අපේ සිලබස් එකට ගියොත් කෝස් එකේ එතකොට අපි අද කතා කරන්නේ මෙන්න මේක අපේ ලෙසන් එකේ මෙන්න මේ 1.4 කියන පළවෙනි අපි දැනට කරගෙන යන්නේ ඔයාලා දන්නවා ප්‍රොටෝටයිප් 1 කියන පාර්ට් එක කරගෙන යන්නේ ප්‍රොටෝටයිප් 1 එකේ අපි දැනට ප්‍රධාන ලෙසන් 3ක් කරලා ඉවරයි. අද තියෙන්නේ මේ 1.4 හතරවෙනි ලෙසන් එක step into the driver's seat කියන එක. මේකෙත් තමයි අපි කායක කන්ට්‍රෝල් කරන්නේ නැත්නම් ප්ලේයර්ට එයාගේ ඉන්පුට්ස් යූසර්ගේ ඉන්පුට් අරගන්න නැත්නම් ප්ලේයර්ට කීබෝඩ් එකේ නැත්නම් ජොයිස්ටික් එකේ ඉන්පුට්ස් අරගෙන අපේ වෙහිකල් එක කන්ට්‍රෝල් කරන සිස්ටම් එක අපි අද තමයි ඉම්ප්ලිමන්ට් කරන්න යන්නේ. රයිට් එතකොට අපි මුලින්ම බලමු අද අපිට කරන්න තියෙන දේවල් ටික මොනවද කියලා. එතකොට සිලබස් එක බලපුවම ඔයාලට පේනවා මෙතනදී තියෙනවා allow the vehicle to move left right. අපි මුලින්ම යාව අපේ vehicle එක left right වමට සහ දකුණට යන්න හදා ගන්නවා. ඊට පස්සේ base left right movement on input. ඊට පස්සේ අපි මේක අපි දැන් මුලින්ම ඇත්තටම යූසර්ගේ ඉන්ටරැක්ෂන් එකක් නැතුව නිකම්ම තමයි මේක නිකම්ම කියන්නේ අපිට මේ ගේම් එක ඇතුළේදී නැත්තම් අපි Unity editor එක ඇතුළේදී විතරයි control කරන්න හදන්නේ. හැබැයි මේ step එකට ආවම අපිට පුළුවන් වෙනවා keyboard එකේ inputs දීලා මේවා පාලනය කරන්න. ඒ වගේම ඊට පස්සේ take control of the vehicle speed. අපිට vehicle එකේ speed එක අඩු වැඩි කරගන්න සහ ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම make vehicle rotate instead of slide. අපි ඒ ගැන කතා කරමු. මුලින්ම අපි ඇත්තටම මෙන්න මේ step එකේදී වෙන්නේ vehicle එක rotate වීමක් වෙන්නේ නැහැ. අපි මුලින්ම ස්ලයිඩින් එකක් නැත්නම් ස්ලයිඩ් වෙන වැඩක් තමයි වෙන්නේ. ලිස්සලා යන එකක් තමයි වෙන්නේ. අපිට කෙලින්ම රොටේෂන් එක හදාගන්න බැහැ මේ ස්ටෙප් එකේදී. අපි මෙන්න මේ පස්වෙනි එක දෙක ෆික්ස් කරලා ස්ලයිඩ් වෙන්නේ නැතුව කායක නැත්නම් අපේ vehicle එක රොටේට් වෙන්න හදනවා. ඊට පස්සේ අවසානයේට අපි 6 වෙනි සෙෂන් එකේ 6 වෙනි සිලබස් එකේ මෙන්න මේ 6 වෙනි පාර්ට් එකේදී අපි අපේ හයරාකි එක ඒ වගේම ප්‍රොජෙක්ට් එක ඕවර්ऑල් ප්‍රොජෙක්ට් එක සහ අපේ ස්ක්‍රිප්ට් එකේ තියෙන අපිට අනවශ්‍ය දේවල් අයින් කරලා අනවශ්‍ය කමෙන්ට්ස් අයින් කරලා වේරියබල් වල අපිට අනවශ්‍ය අයිඩෙන්ටිෆයර්ස් වෙනස් කරලා අපි පොඩ්ඩක් අපේ ප්‍රොජෙක්ට් එක ක්ලීන් අප් කරනවා නැත්නම් ක්ලීන් කරගන්නවා. රයිට් ඔන්න ඔය දේවල් ටික තමයි අද අපිට කරන්න තියෙන්නේ. අපි දැන් ප්‍රොජෙක්ට් එකට එමු. රයිට් ගැටලුවක් නැහැ දැනට බලමු. හරි මුලින්ම අපි වැඩේ පටන් ගන්න කලින් Unity එකේ තියෙන නැත්නම් මේ Unity engine එකේ coordinate system එක පොඩ්ඩක් අඳුර ගන්න try කරමු. මම open කරගන්න software එකක් paint වගේ එකක්. හරි අපි
බැලුවොත් කෝඩිනේට් සිස්ටම් එක මෙන්න මේ වගේ එකක් තියෙනවා. හරි අපි දන්න විදිහට මම මෙහෙම ඇඳොත් එතකොට මම මේ අඳින ඒ වගේ මේ නිවැරදි බව කියන්නේ මේ ඉරිවල සහ මේ ලයින්ස් වල මේ 100% හොයන්න එපා මට අඳින්න බෑ මොකද මම මවුස් එකෙන් මේ වැඩේ කරන්නේ. රයිට් ඊට පස්සේ මේ අතට තියෙනවා ඇද උනාට ගණන් ගන්න එපා රයිට්. අපි ගමු මේ අතට තියෙනවා රයිට් ඔන්න ඔය විදිහට. එතකොට මේක අපි දන්නවා x axis එක හරි මේක y එක ඒ වගේ මේක අපි ගමු z axis එක right z axis එක. ඔහොම ගත්තාම අපි දැන් කරන්න හදන්නේ අපි keyboard එකේ inputs නේ මුලින්ම ගන්න යන්නේ keyboard එකේ ඇත්තටම කිව්වොත් අපි දන්න ජනප්‍රියම keys ටික සරලව කිව්වොත් arrow keys ටික සහ WASD keys තමයි පාවිච්චි කරන්න යන්නේ. එතකොට යම් කිසි වෙලාවක user keyboard එකේ up key එක press කරොත් නැත්නම් up arrow එක press කරොත් up arrow එක press කරොත් හැම වෙලේම වෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. මම ගන්න මෙන්න මේ කල එකක් කරගෙන up arrow එක press කරොත් එහෙම හැම වෙලේම මෙන්න මේ y අක්ෂයේ value එක කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් මේ උඩට තියෙන value එක y අක්ෂයේ value එක ධන එකක් බවට පත් වෙනවා. right y අක්ෂයේ value එක ධන එකක් විදිහට අපි ගමු මෙන්න මේ විදිහට. හරි ධන එකක් මේ මොකක් කියපුවොත්ද අපි keyboard එකේ up arrow එක right up arrow එක press කරොත් y value එක ධන එකක් වෙනවා. අර අපි vector 3 dot up කියලා ලියන්නේ වගේ කතාවක්. ඒ වගේම තමයි අපි keyboard එකේ down arrow එක right down එක down arrow එක මම down කියලා විතරක් ලියන්නම් මට මෙහෙම ලියන්න අමාරුයි. right down arrow එක අපි එකපාරක් නැත්නම් අපි down arrow එක press කරනවා නම් එතනදී වෙන්නේ මේ ධන එක වෙනකොට ඒකේ අනිත් පැත්ත opposite එක මේක negative මේ විදිහට negative 1 වෙනවා. හරි අරකිම අනිත් පැත්ත මේ විදිහට. ඒ වගේම තමයි ඊට පස්සේ අපි keyboard එකේ අපි දැන් මේ ඇත්තටම ඇවිල්ලා අපේ up and down නැත්නම් අර මේ අපි කියන්නේ vertical axis එක නෙමෙයි මේ vertical axis එක මම පොඩ්ඩක් ලියන්න වෙන පාටකින් හරි මේ axis එක vertical axis එක ඒ කියන්නේ මේ y අක්ෂය vertical axis එක මේක ඒ වගේම මේ අක්ෂය ඇවිල්ලා ඔයාලා දන්නවා මේක horizontal එක ඒද තිරස් අක්ෂය එතකොට මේ අක්ෂය ඇවිල්ලා මේක තමයි අපි කියන්නේ forward axis එක නැත්නම් අර අපි කතා කරේ කායක දැන් අපේ තියෙන axis එක z axis එක නේද මේක තමයි forward axis එක. right forward axis එක. ඔන්න ඔය විදිහට තියෙන්නේ. එතකොට අපි දැන් දැනට දන්නවා vertical axis එකේදී අපි සාමාන්‍යයෙන් වෙන්නේ keyboard එකේ up arrow එක press කරොත් vertical axis එක ධන එකක් වෙනවා. ඒ වගේම down arrow එක press කරොත් vertical axis එක ඍණ එකක් බවට පත් වෙනවා. ඒ වගේම අපි දැන් ඊළඟට horizontal axis එක ගත්තොත් keyboard එකේ right arrow එක right arrow එක press කරොත් මම මෙන්න මෙහෙම ලියන්නම් right arrow එක press කරොත් දකුණු පැත්තේ arrow key එක press කරොත් මෙයා ධන එකක් වෙනවා. ඒ වගේම left key එක නැත්නම් left arrow එක right මම මේ හැරෙන් ලියන්නම් left arrow එක යම් කිසි වෙලාවක player press කරොත් මෙයා ඍණ එකක් වෙනවා මෙයාගේ input value එක. හරි ඒ වගේම එතකොට දැන් ඔයාලා දන්නවා ඒක අදහසක් තේරෙයි මම කිව්වොත් එතකොට දැන් අපිට z value එක නැත්නම් z අක්ෂයට value දෙන්න කෙලින්ම අපිට key එකක් නැහැ නේ. එතකොට කාටට කියන්න පුළුවන්ද මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔප්ෂනල් මොකක් හරි දෙයක් කාටට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මේ c value එක අපිට කොහොමද input කරනවා නම් කරන්න පුළුවන් කියලා? ඕනම් මේ chat එක පාවිච්චි කරලා කියන්න හොඳේ මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නදුන් පොඩ්ඩක් chat එක බලන්න. හරි මම chat එක බලන්න. right කාටට කියන්න පුළුවන්ද අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් මොනවා හරි දෙයක්. ඔව් අපිට සාමාන්‍යයෙන් දැන් ඉස්සරහට කියලා දෙන්න මේකේ වෙන වෙන theories තියෙනවා. හොඳේ මම නිකන් සරල අදහසක් කියන අපිට ඕනම් පුළුවන් keyboard එකේ up key එකයි right key එකයි up arrow එකයි right arrow එකයි පෙන්වුවාම ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මෙයාව මේ angular මෙන්න මෙහෙම මේ පැත්තට යන movement එකක්. ඒක මට හිතෙන්නේ මම කියන දේ ඔයාලට තේරෙනවා ඇති ගන්න පුළුවන් නේද? අපි ඒ වගේම up key එකයි down arrow එකයි press කරොත් මෙයා මේ පැත්තට ගන්න පුළුවන් නේ. වම් පැත්තට ගන්න පුළුවන්. පහළට ගන්න පුළුවන්. අන්න ඒ වගේ දැකලා ඇතිනේ ඔයගොල්ලෝ මේ මූවමන්ට් එක නේද? අර කීස් දෙකක් අපි එකට ප්‍රෙස් කරපුවම අපි සාමාන්‍ය ගේම්ස් එකක් ලං කරනකොට ඔය වැඩේ කරනවා නේ. ඉස්සරහට යන ගමන් අපි දකුණු පැත්තට යන කී එකක් තබනවා. එතකොට මේ අර කෙලින්ම එක ඇක්සිස් එක නේ මේ දෙන්නගේ අතරමැදි නදුන් එක නමක් තියෙනවද මෙන්න මේ අතරමැදි එකට අර මේ අපි
භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද දන්නවද නමක් තියෙනවනේ මේ අතරමැදි අගේට මට නම් ඉසඩක්ස් යන එකට මොකක් හරි එකක් තියෙනවා ඒකට මට මතක නැහැ රයිට් එතකොට අන්න ඒ වැඩි කරන්න පුළුවන් අපිට එහෙම පාවිච්චි කරලා ආ මට මතකත් නෑ කිව්වා. එහෙම එකක් තියෙනවනේ කොහොම හරි එහෙම නමක් තියෙනවා ඒ අර අතරමැද යන එකට මොකක් හරි භෞතික විද්‍යාව දෙවි කියන මට ඒක දැන් මතකයක් නැහැ මතක් වෙන්නේ නැහැ රයිට් රයිට් ඒක ගැටලුවක් නැහැ හොඳයි මට කියන්න ඕනේ සම්ප්‍රයුක්තය මං හිතන්නේ ඈ සම්ප්‍රයුක්තයද සම්ප්‍රයුක්ත රයිට් රයිට් සම්ප්‍රයුක්තය හරියට හරි හ්ම්. ඒ වචනේ තමයි කියන්නේ හරි අන්න හරි. සම්ප්‍රයුක්තය තමයි කියන්නේ රයිට් එතකොට සම්ප්‍රයුක්තය කියන්නේ එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මම දැනට නිකන් කියනවා මම දැන් channel එකේ තව ටික දවසකින් පටන් ගන්නවා මේ first person shooter game එකක් හදන්න එතකොට මම එතනදි කියලා දෙන්නම් මේක අපි සාමාන්‍යයෙන් දැන් මෙතෙන්ට අදාළ දෙයක් නෙමෙයි නමුත් දැනගන්න දැන් මෙතන ඉන්න අයට මම කියන්නම් එතකොට සාමාන්‍යයෙන් අපි දැන් මේ විදිහට keyboard එකේ up key එකයි up arrow එකයි ඒ වගේම horizontal axis එකේ දකුණු පැත්තේ key එකයි ඒ කියන්නේ දකුණු පැත්තේ තියෙන arrow එකයි උඩ arrow එකයි දෙක එකපාර press කරොත් එහෙම අර කිව්වා වගේ මේක සම්ප්‍රයුක්තයක නෑ එතකොට සාමාන්‍යයෙන් මෙතන මෙයාගේ වේගය වැඩි වෙන්න බලනවා right ඒක මේ physics වල නියමයක් මේ game engine ඇතුළේදී මේ game එකේදී ගැටලුවක් වෙන්නේ නැහැ අපිට අපි හිතුවොත් player කෙනෙක් ඇවිදින අවස්ථාවක් ගත්තොත් මෙතනදී මේක වැඩි වෙනවා ටිකක් මේ වේගය වැඩි වෙනවා. ඒතර අපි මේක normalize කරනවා කියලා වැඩක් කරනවා. ඔය FPS games හදන අය මෙතන ඉන්නවා නම් ඒගොල්ලෝ ඒක දන්නවා මේ ඒ මම කියන කතාව මොකද්ද කියලා ඒක ඉස්සරහට කියලා දෙන්නම් මේ කොහොමද මේ වැඩේ අපි කන්ට්‍රෝල් කරගන්නේ සහ ඒකෙන් අපිට අවශ්‍ය ප්‍රතිඵලය ගන්න කියලා. එතකොට ඒ වගේම තමයි දැන් මේ keys වලට alt keys තියෙනවා. හරිද? ඔයාලා දන්නවනේ දැන් අපි මේකට මේ වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් keys. ඒ කියන්නේ up arrow එක වෙනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ජනප්‍රිය key එක තමයි W එක නේ. අපි දන්නවනේ ඒක. ඒ වගේම right arrow එක වෙනකොට අපි පාවිච්චි කරනවා D key එක නේ. D key එක පාවිච්චි කරනවා. D key එක පාවිච්චි කරනවා. ඒ වගේම left arrow එක වෙනකොට අපි පාවිච්චි කරනවා A key එක පාවිච්චි කරනවා. ඒ වගේම down arrow එක වෙනකොට අපි පාවිච්චි කරනවා S key එක. හරි S key එක පාවිච්චි කරනවා. right ඔන්න ඕකනේ. ඔය ඒතකොට ඔය තමයි Unity වල coordinate system එක. හරි ඕන්න ඔය ටික ඔළුවේ තියාගෙන ඉන්න ඕන අපි අද session එකට යනවා නම්. right ඔය ටික හොඳට ඔළුවේ තියාගන්න මෙන්න මේ දේවල් ටික තමයි අපි කරන්නේ. එතකොට අපි අර දැන් ඊළඟට මම කියලා දෙන්නම් අර අපි කතා කරා vector 3 කියලා එකක් නේද? vector 3 values ගැන කතා කරන්නේ. එතකොට දැන් මේක නිකන් මේ පාට වෙලා ඔයාලට පේනවද කියව ගන්න පුළුවන් දන්නේ නැහැ. මම මේකට මේ කියන්නේ මට ප්‍රසන්ටේෂන් එකක් ලෑස්ති කරගන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ විදිහට මම මවුස් එකෙන් ඇදලා කරන්නේ. එතකොට මේක පොඩ්ඩක් එහෙම වෙනවා. ඒක ගණන් ගන්න එපා. හොඳේ මම කියන දේවල් ටික අහගෙන ඉන්න. එතකොට අපි අර ඔයාලට මතක ඇති කලින් කතා කරා vector 3 කතාවක් කතා කරන්නේ vector 3 values. එතකොට vector 3 කියලා කියන්නේ මේ සරලව මේ අක්ෂර ටිකට තමයි කියන්නේ. හරි එතකොට අපි ලිව්වා ඔයාලට මතක ඇති අපි ලිව්වා vector 3 values වලදී මතක ඇති vector 3.up කියලානේ උඩ අක්ෂරය. එතකොට vector 3.up කියලා ලිව්වහම හරියට නිකන් මෙන්න මේ value එක වගේ. මෙන්න මේ අක්ෂර vector 3. මට ඒක මෙතන ලියන්න බෑ. මුලින් මෙන්න මේ අක්ෂරය තමයි vector 3.up කියලා ලිව්වොත් මේ අක්ෂරය. ඒ වගේම vector 3.down කියලා ලිව්වොත් මෙන්න මේ අක්ෂරය. ඒ කියන්නේ මේ y අක්ෂරයේම පහළ පැත්ත නිරූපණය වෙන්නේ. ඒ වගේම vector 3.forward කියලා ලිව්වහම මෙන්න මෙයාව z අක්ෂයේ ඉස්සරහ ධනාගය. ඒ වගේම vector 3.back කියලා ලිව්වහම z අක්ෂයේම ඍණාගය. ඒ වගේම vector 3.right කියලා ලිව්වහම කෙලින්ම x අක්ෂයේ ධනාගය. ඒ වගේම vector 3.left කියලා ලිව්වහම මෙන්න මේ ඍණ අගය කාගේද x අක්ෂයේ. හරි එතකොට vector 3 වලින් අපිට මේ ඕන එකකට කෝල් කරන්න පුළුවන්. right vector 3 එකෙන් මේ ඕන එකකට කෝල් කරන්න පුළුවන්. vector 2 එකක් නම් ඒ කියන්නේ 2D game එකකදී නම් අපි කෝල් කරන්නේ මෙන්න මේ දෙන්න විතරයි. කවුද y අක්ෂය සහ x අක්ෂය විතරයි. ඔන්න ඔය දේවල් ටික තමයි වෙන්නේ. right එතකොට මම හිතනවා මේ දේවල් ටික දැනට සරල අදහසක් ඔලුවට එන්නේ නැති කියලා මේක ඕන කෙනෙක්ට තේරෙනවා. මොකද මේවා මේ අර elementary school අපි කරන ordinary mathematics දේවල් නේද? මේවා ඕන කෙනෙක්ට තේරෙනවා. හැමෝම මේ ප්‍රස්තාරවල මේ අක්ෂර ගැන දන්නවා. මේක මේ maths පැත්තක් වලට දාගන්න එපා. අර තේරුම් කරලා දෙන්න පහසුවට තමයි මෙහෙම මම මේක කරේ. right අපි දැන් ওই ටික ඔළුවේ තියාගෙන Unity engine එකට එමු අපේ වැඩේ කරගන්න. හරි එතකොට අපි මේක මෙහෙම තියාගෙන recording එක දැනට ගැටලුවක් නැහැ. හරි අපි එහෙනම් මුලින්ම try කරලා බලමු player ගේ මොනවද rotation එකට එන්න කලින් අපි බලමු මේ වගේ මේ
මම මේක පොඩ්ඩක් මෙන්න එහෙම පෙන්නලා ඉන්න මුලින්ම මම කරන්නම් අපේ ස්ක්‍රිප්ට් එකක් ඕපන් කරගමු player controller කියන ස්ක්‍රිප්ට් එක නදුන් සසිත දෙන්න මේ අපිට පොඩ්ඩක් කියනක මේ අකුරු වල සයිස් එක ඇති නේද තව ලොක් කරන්න වෙයිද පේනවද ප්‍රශ්න පේනවා සුටල් ලොකුනස් හොඳයි යෝගී හොඳයිද රයිට් මම ලොක් කරන්න මේ ගාන වගේ ආය ගන්න නැතිව ඇති නේද කියව ගන්න පුළුවන් කාට හරි මේවා පේන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් චුට්ටක් කියන්න මට ලොකු කරගන්න පුළුවන් හොඳේ හරි ඊට පස්සේ අපි මුලින්ම මේ කලින් පාර්ට් එක අයින් කරලා දාමු මේක ඔයාලට මතක ඇති මේ transform.translate කියන මෙන්න මේ ස්ටේට්මන්ට් එක මම අයින් කරලා දානවා අපි මුලින්ම ලියපු ස්ටේට්මන්ට් එක මේකේ ඒක අයින් කරලා දාමු දැන් ටික වැඩක් නෑ අපිට එතකොට ඔයාලා දන්නවා මේ වැලියු එක මෙන්න මේ ස්ටේට්මන්ට් එකෙන් තමයි අපි player forward එකට කියලා කිව්වේ දැන් මෙන්න මෙයාව සිලෙක්ට් කරොත් ඔයාලට පේනවා මේ තියෙන මේ forward axis එක මෙයාගේ මේක තමයි මේ z අක්ෂය නිල් පාටින් තියෙන z අක්ෂය තමයි මම මෙයා වෙනස් කරනකොට පේනවා මෙන්න මෙතන z value එක තමයි වෙනස් වෙන්නේ මේ right පේනවනේ එහෙනම් ඒක තමයි forward axis එක right එතකොට අපි ඒ line එකෙන් කරේ මෙන්න මේ statement එකෙන් කරේ vehicle එක forward කරා නැත්නම් vehicle එක move කරා forward axis එකට අපි එහෙනම් ලියාගමු මෙතනදී vehicle forward කියලා දාගමු සරලවම අපි right ඔන්න ඔය විදිහට තමයි මේ line එකෙන් කරේ right ඊට පස්සේ අපි දැන් අද මම මේක පාර්ට් එක පටන් ගන්න කලින් පොඩ්ඩක් මේ ක්ලාස් එකෙන් එළියට ඇවිල්ලා මෙන්න මෙහෙම දේවල් ටිකක් පෙන්නනවා එතකොට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් අපි හිතමු දැන් vehicle එකේ speed එක මම ලියා ගන්නවා මෙන්න මෙහෙම අපි හිතමු vehicle speed එක 10යි කියලා මම මේ programming නෙමෙයි කරන්නේ හොඳේ මම මේ නිකන් සරල කතාවක් කියන්නේ කොහොමද අපි අර කියන්නේ pseudo codes කියලා හරියට නිකන් අර අන්නේ pseudo codes වලින් කියනවා වගේ ඔයාලට මේ සරල පොඩි කතාවක් කියන්නේ. අපි හිතමු vehicle එකේ speed එක 10යි කියලා ඔන්න දැන්. ඊට පස්සේ ඒ වගේම අපි මේකට එකතු කරගන්නවා දැන් vehicle එකේ speed එක 10යි තමයි මෙයා අපි ගුණ කරනවා අපි හිතමු මෙහෙම user ගේ input එකෙන්. හරි input එකෙන් කියලා කියන්නේ keyboard එකේ තියෙන input එකෙන්. ඔන්න ඔය වගේ කතාවක් හිතන්න. හරි input එකෙන් වැඩි කරනවා. එතකොට මම ඔයාලට කිව්වා දැන් කතාව මතක ඇති paint එකට આવොත් අපි keyboard එකේ අපි හිතමු මෙන්න මේ අක්ෂය y අක්ෂය කියලා y අක්ෂයේ තියෙන නැත්නම් අපි හිතමු up arrow එක. එහෙම නැත්නම් W key එක මම press කරනකොට press කරන් ඉන්නකොට එයාගේ value එක මම කිව්වා 1 තමයි වෙන්නේ. 1යි වෙන්නේ. right මේ 1 තමයි value එක. හරි එතකොට මම මෙයාව 1 දැන් input එක වැඩි කරනවා කියලා කියන්නේ මෙයාව මේ speed එක 10 එකෙන් මම ගුණ කරනවා. right එතකොට ඔයාලට තේරෙනවා එහෙනම් මෙතනදී වෙන දේ තමයි මම තවත් ටිකක් මේක සරල කරොත් වෙන්නේ speed එක මේ වෙලාවේ කීයද 10යි මෙයා ගුණ වෙනවා input එකෙන් input එක කීයද ධන 1යි right එතකොට මොකද වෙන්නේ මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද vehicle එක මොකද වෙන්නේ forward axis එකට move වෙනවා. හිතමු අපි forward axis එකට move වෙනවා. මම මෙන්න මේ අක්ෂය ගත්තා නම් හොඳේ. මේ අක්ෂය එක අපි හිතමු z එකේ ගත්තා කියලා. ඒකේ ධන 1යිනේ value එක කොහොමත් මම කිව්වනේ. හරි. එහෙනම් move වෙනවා. vehicle එක ඉස්සරහට යනවා. speed එක 10ත් එක්ක user ගේ input එක යනවා. ඒ වගේම අපි මේකේ අනිත් පැත්ත බැලුවොත් එහෙම අපි ගමු speed එක මේ වෙලාවේ ගුණ කරනවා මම නෙගටිව් වැලියු එකකින්. ඒ කියන්නේ මේ මෙතන තියෙන අක්ෂය මම හිතුව මෙයාගෙම නෙගටිව් වැලියු එකකින් පහළ පැත්තේ. හොඳේ. රයිට්. එතකොට මේක ඍණ 1යි කියලා අපි දැන් දැනටමත් දන්නවා ඍණ 1යි කියලා. හරි. එතකොට මේ වෙලාවේදී වෙන්නේ ඍණ 1 වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ වෙලාවේ එහෙනම් ස්පීඩ් එක ඍණ ආගයක් ඍණ වැලියු එකක් තියෙන. එහෙනම් මෙයා මොකද වෙන්නේ? ෆෝවර්ඩ් එක නෙමෙයි මෙයාගේ බෑක් එක තමයි. හරි. බෑක්වර්ඩ් මූවමන්ට් එකක් තියෙන්නේ. මොකක් හරි ගැටලුවක් තියෙනවද නෑනේ? හරි. vehicle එක පිටිපස්සට මේ වෙලාවේ move වෙන්නේ. මේ වගේම තමයි අපි rotation එක ගත්තොත් මේ මම දැන් speed එකනේ ගත්තේ. මම තව ටිකක් පහළට නම් මේක rotation එකට හැදුවොත් අපි හිතමු rotation එකට ගත්තා කියලා. එහෙම නැත්නම් අපි හිතමු keyboard එකේ අපි right arrow එක දකුණු පැත්තේ right arrow එක press කරනවා නම් හරි press කරනවා නම් අපි හිතමු rotation එක ගන්නවා අපි.
මොකක් හරි rotation එක කොහොම අරගෙන ඉවලා rotation එක අර වගේම rotation එක කියලා මෙතනදි ගන්න අපි rotation input එක keyboard එකේ මොකක් හරි අපි හිතමු input එක නේ මෙතනට ගමු අපි කලින් වගේ මෙතන speed එක ගත්තා වගේ අපි හිතමු මෙන්න මෙතන තියෙන rotation එකක් මේ ගන්න මොනවා හරි එක rotation එකක් මේ rotation value එකක් ගන්න එයාට සම්බන්ධ කරන එයා ගුණ කරනවා අපි user ගේ input එකෙන් right user ගේ input එක අපි ධන පැත්තේ අගයක් ගත්තොත් මම දැන් ආයේ paint එකට ගිහලා පෙන්නන්නේ නැහැ දැන් ධන පැත්තේ අගයක් කියලා කිව්වම ඔයාලා දන්නවා හැම වෙලෙම මොනවා හරි අර මම අඳපු ප්‍රස්තාරයේ විදිහට coordinate system එකේ ධන value එකක් ගන්න. ධන අගයක් ගත්තොත් හරි මේකේ වෙන දේ තමයි එතකොට මොකද වෙන්නේ මොකද මේ right arrow එක press කරන්නේ right arrow එක press කරනකොට මොකද වෙන්නේ මෙයාම යනවා කෙලින්ම දකුණු පැත්තට යනවා. හරි ඒ වගේම තමයි මම rotation එක ආයෙත් අරගෙන මෙයාව ඍණ value එකකින් නැත්නම් ඍණ පැත්තට තියෙන key එක අපි තුමු A key එක press කරනවා කියලා keyboard එකේ A key එක press කරනවා මම දාගන්න මෙතනින් left arrow එක කියලා හරි ඔන්න වගේ එහෙම ගත්තොත් right මේ විදිහට ගත්තොත් අපි මොකද දැන් ඍණ value එක තමයි මෙයාව ಗುಣ වෙන්නේ ඒ නිසා මෙයා කෙලින්ම left එකට තමයි යන්නේ වම් පැත්තට තමයි මේ වෙලාවේ vehicle එක move වෙන්නේ right එතකොට ඕක තමයි ඔය සරල સિદ્ધාන්තය අපි දැන් මේ simulate කරන්න හදන දේ right සරලයි ගොඩක් සරලයි තේරුම් ගන්න යන්න එපා ඕනට ඩිය හිතන්න යන්න එපා ලොකුම දේ තේරුම් නැත්නම් ආයෙසරයක් පස්සේ මේක වීඩියෝ එක අප්ලෝඩ් කරලා පස්සේ බලන්න නැත්නම් අපේ group එකේ කාගෙන් support එකක් ගන්න ඔන්න ඔය දේවල් ටික තමයි අපි දැන් කරන්න මේ හදන්නේ right එහෙනම් අපි දැන් එමු lesson එකේ ඉතුරු ටිකට හරි ඔන්න දැන් අපි එහෙනම් කලින් ටික මතක ඇති ඔයාලට අපි මුලින්ම කරේ transform.translate කියලා vector 3. දැන් ඔයාලට කලින්ට වැඩි හොඳට මේක තේරෙන්න ඕන vector 3.forward කියලා z අක්ෂය දිගේ මෙයා ඔන්න යවනවා අපි ඒකල වැඩි කිරීම දාලා time.delta time දැම්ම මෙයාගේ frame rate කතාව හැමෝටම මතක ඇති ඊට පස්සේ මෙයාගේ අගේ අපිට සැරෙන් සැරේ වෙනස් කරන්න අවශ්‍ය නිසා අපි public float type එකේ variable එකක් හදාගත්තා ඕන වෙලාවට මෙයාගේ speed එක අඩු වැඩි කරන්න ඊට පස්සේ අපි speed කියන එක මෙතෙන්ට සම්බන්ධ කරගත්තා right ඔන්න ඔක තමයි අපි දැන් කරේ අපි දැන් ඊළඟට කරන්න හදන්නේ මෙයාව අපේ vehicle එක පොඩ්ඩක් හරවන්න විදියක්. දැන් අපි දන්නවා කෙලිම මෙයා ඉස්සරහට යන්නේ හරව ගන්න බෑ අපිට. බාධක ටික මගවර ගන්න බෑ. ඒ නිසා අපි මෙයාව හරවන්න යන්නේ. මුලින්ම අපි මේකේ rotation speed එක control කරගන්න මේ වගේ variable එකක් හදාගමු. අපිට ඕන ප්‍රමාණය speed එක එතකොට අඩු වැඩි කරගන්න පුළුවන්. මම variable එකක් හදාගන්න ඕන ඉතින් public type එකක හරි public float එකක්ම හදාගන්න. මොකද අපි rotation එකක් ගමු. දශම සංඛ්‍යා වලින් වැඩි වෙන විදියට මම මේක රීනේම් කරගන්නම් නැත්නම් නමක් දෙන්නම් මෙයාට turn speed කියලා හොඳයි turn speed කියලා අරගෙන මෙයාට දැනට මම ආරම්භක value එකක් නොදී ඉන්නම් අපි inspector panel එකේදී බලලා සුදුසු value එකක් දාගමු right ඔන්න හදාගත්තා ඊට පස්සේ අපි දැන් ඊළඟට කරන්න හදන්නේ දැන් මෙයාගේ rotation එක හදන්න යන්නේ හරි අපි බලමු try කරලා එතකොට මම මේකට අලුතෙන් මොනවද code ලියන්නේ නැහැ මේ vector 3 එකේම forward value එක නෙමෙයි right value එක ගන්නවා. අපි දැන් මෙච්චරලා කතා කරපු දේ. right අපි මම ලියනවා මෙහෙම විදිහටම transform.translate කියලා vector 3 dot එකක් තියලා forward axis එකක් නෙමෙයි back එකක් නෙමෙයි මම දැන් ගන්නේ වමට දකුණට මට මෙයාව යවා ගන්න අවශ්‍ය වෙන නිසා මම ගන්නවා කෙලින්ම right value එක. අරගෙන මේකත් කලින් වගේම මෙතනින් එහාට ටික ඔයාලා දන්නවා දැන් time.delta time part එක මම දාගන්නවා දාලා මෙතෙන්දී අපිට speed එක නෙමෙයි අපි අලුතෙන් variable එකක් හදාගත්ත turn speed එක මම මේක මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා right ඒකලා semicolon එකෙන් මේක terminate කරනවා ඒකලා මම මේක සුන්න save කරා එතකොට කරේ කලින් වගේමයි අපි දන්නවා මේකෙන් පුළුවන් move මෙන්න මේ statement එකකින් අපිට පුළුවන් ඕන පැත්තකට අපේ game object එක move කරන්න. ඉතින් අපි එකක් පාවිච්චි කරා vector 3.forward කියන එක කායක ඉස්සරහට යවන්න forward axis එකේ. අපි ඊළඟට දෙවෙනියට පාවිච්චි කරා කායක rotate කරන්න. නැත්නම් අපි කාර් එක සරලවම කිව්වොත් මොනවද x අක්ෂයේ ධන පැත්ත සහ ඍණ පැත්තට යන්න. දැන් මේක වෙලා දන්නවා මෙන්න මේ line එකෙන් කරන්නේ මෙන්න මේ අක්ෂය මේ තියෙන මම මෙන්න මේ කියන මෙන්න මේ z අක්ෂය මේ මගේ කර්සර් එක පේන්නේ නැතුව ඉතින් ඔයාලට මම කළු පාටින් මාසරයක් ඇඳොත් හරි මෙන්න මේ අක්ෂය දිගේ තමයි වැරදුනා වැඩි මොකක්ද උනේ මම දන්නේ මට මේක තේරෙන්නේ නැහැ මේ පේන්ට් එක නම් මම පාවිච්චි කරපු කාලේ මතක නැහැ මේකේ පාටවල් වෙනස් වුණා මොකද්ද දන්නේ නැහැ උනේ වැඩි කචල් වෙනවා එන්න right
ආයෙත් බ්‍රෂ් එකනේ පෙන් එක වෙන්නේ තියෙන ඉතින් බ්‍රෂ් එකම ගන්න අරගෙන බලමු පාටවල් මාරු වෙන්නෙත් නෑ ඒ පාර රයිට් හරි යාන්තම් අහුණා හරි එතකොට දැන් මේ කරන්නේ මෙන්න මේ ස්ටේට්මන්ට් එකෙන් කරන්නේ vector 3 forward නිසා right මෙන්න මේ අක්ෂය දිගේ මෙයාව යවන එක වෙන්නේ අපි තාම මෙයාට නෙගටිව් වැලියු එකක් හදලා නැහැ ඒ නිසා මෙයා කෙලිම ඉස්සරහට තමයි යන්නේ කෙලිම දීලා තියෙන නිසා දැන් අපි ඊළඟට කරන්න හදන්නේ ආයෙත් මේකම ලියලා මෙතන අරන් තියෙන vector 3 right කියන එක නිසා දැන් මෙයාව අපි try කරන්නේ මෙන්න මේ axis එකේ යවන්න right ඔන්න ඔය දිගේ මේ දිගේ යවන්න තමයි try කරන්නේ හරි ඔන්න ඔය axis එකේ තමයි මේ එහෙම කරන්න try කරන්නේ right දැන් අපි මේක ටෙස්ට් කරලා බලමු එහෙනම් හරි දැන් ඔන්න play එක අපි select කරාම ඔයාලට පේනවා මෙන්න මෙතන මම දැන් හදපු variable එක දකින්න තියෙනවා turn speed කියන variable එක මොකද අපි යාට public identifier එකක් දුන්නේ ඒ නිසා මෙයාට මොන දැන් speed එක ගැටලුවක් නැහැ දකින්න තියෙනවා අපිට මේක අපි දැන් මුලින්ම play කරලා බලමු මොකද වෙන්නේ කියලා හරි වෙන වාහන ඉස්සරහට යනවා දැන් මෙතන value එක අපි වෙනස් කරන්න ඕන අපි manually මොකද අපි තාම වෙනස් වෙන system එක හදාගෙන තියෙනවා මම දැන් වෙනස් කරන්න පටන් ගන්න බලමු මම මෙයාව ඇදගෙන යනවා වම් පැත්තට යනවා බලමු දැන් ඔයාලා පේනවා කායක මම මේ විදිහට move කරනකොට වමට යනවා ඒ වගේම දකුණට යනවා right පේනවනේ මේ වමට යනවා දකුණට යනවා අඩු වැඩි ධන value එකක් ආවම දකුණට යනවා ඔන්න වැටුණා අපි මේක තව ටිකක් හොඳට බලා ගන්න පුළුවන් කායකේ speed එක vehicle එකේ අඩු කරමු 5ක් විතර දැන් ආයෙත් play කරලා බලමු හරි ඔන්න vector 3.right කියන එකේ මේ turn speed කියන value එක බිඳුවේ තියෙනකම් කොහෙටවත් move වෙන්නේ නැහැ නැත්තම් මාරු වෙන්නේ නැහැ මම දැන් මෙයාගේ value ගන්න click කරලා දකුණු පැත්තට වැඩි කරනවා ඔන්න ඔයාලට පේනවා දකුණට යනවා ඒ වගේම වම් පැත්තට ඍණාගයක් ආවම බිඳුව පැනලා ඍණාගයක් ආවම වම් පැත්තට යනවා ආයෙ දකුණට යනවා හැබැයි අපිට අවශ්‍ය rotation එකක් වෙන්නේ නැහැ මෙතන පොඩ sliding ගතියක් තමයි පේනවනේ lessලා තමයි යන්නේ කායක හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච දේ දැනට වෙනවා right මේ විදිහට ඕනනම් ඔයාලා මෙතන value එකක් දුන්නොත් දෙන්න පුළුවන් මේ විදිහට දාන value එක දෙන්න බැරුණා පෙරලනවා right මම ආයෙත් play කරලා පෙන්නන්න හරි මේ විදිහට යනකොට මෙතන ඔයාලට ගෙලින්ම ඕන value එකක් දෙන්න පුළුවන් මේ විදිහට දුන්නොත් ඔයාලට පේනව නෙමෙයි ඒකම රින කරොත් අනිත් පැත්තට යනවා මේකත් වෙනම වෙනවා පෙරළුණා right හරි ඉතින් ඔක තමයි දැනට තියෙන සරලම સિદ્ધාන්ත ටික අපි කතා කරපු දේවල් වලින් ඊට පස්සේ අපි මේකේ ඊළඟ පාර්ට් එකට යමු දැන් අපිට මේක තාම control කරන්න බෑනේ නේ දැන් අපිට තාම Unity editor එකේදී විතරයි මේක control කරන්න පුළුවන් අපි දැන් බලමු user ගේ input ගන්න සිද්ධිය නැත්නම් අපි හරි කලින් කතා කරේ මෙන්න මෙතනදී මේ user ගේ input ගන්න keys press කරනකොට හදාගන්න තාම අපි මේ part එකට ආවේ නෑනේ දැන් අපි බලමු input ගන්න system එක එතකොට මේකට නදුන් නැහිනවද කලයකට දාන්න කියලා දාලා තියෙනවා right ඔව් ඇහෙනවද කියලා මම අහුවේ මේකයි මේ මේකට වහිනවා ඒක noise එකක් එනවද ගැටලුවක් නැද්ද කියන දේවල් ඇහෙනවද පැහැදිලිව ප්‍රශ්න ප්‍රශ්නයක් ඇහෙනවනේ සසිත ඉන්නවනේ සසිත එහෙම පොඩ්ඩක් බලන්න මේ ගැටලුවක් නැහැ දැන්ට ඇහෙනවනේ හරි 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 right එතකොට අපිට මේ ගැන නැත්නම් user ගේ input ගන්නකොට Unity වල තියෙනවා සෑහෙන්න ලොකු පරාසයක් තියෙනවා මේකේ මේ Unity එකේ තියෙන input system එකක් right input system එකක් තියෙනවා ගොඩක් ලොකු වැඩ ගොඩක් කරන්න පුළුවන් අපිට joystick input ගන්න පුළුවන් keyboard එකෙන්ද අපිට mouse එකෙන්ද ඕනම input එකක් ගන්න පුළුවන් right ඉතින් ඒකේ ලොකු කතාවක් තියෙනවා නමුත් අපි පොඩ්ඩක් ඒ ගැන බලමු input system එක ගැන චුට්ටක් කතා කරමු. ඒකට ඒක තියෙන්නේ මේ edit menu එකට ඇවිල්ලා edit menu එකේ project settings වලට ආපුවාම right edit menu එකට ඇවිල්ලා project settings වලට ආපුවාම මේක ටිකක් වැදගත් part එකක් හොඳේ right ආවම මේකේ තියෙනවා input කියලා එකක් මෙන්න මෙතන right input එකේ තියෙනවා access හොඳ එක එක අක්ෂ තියෙනවා right අක්ෂ තියෙනවා මම මේක පොඩ්ඩක් expand කරොත් ඔයාලා බලා ගන්න පුළුවන් අපිට input දෙන්න පුළුවන් එක එක වර්ගවල access මොනවද කියන එක right අපිට දෙන්න පුළුවන් මේ fire නැත්තම් fire කරන්න අවශ්‍යයි නම් fire වලට තියෙනවා මම මේකක් expand කරන්න fire 1 කියන එක ඒ වුණත් ඔයාලා පේනවා මේකේ නම තමයි මෙන්න මේ fire 1 කියන එක
එතකොට මේකට පාවිච්චි කරන්න පුළුවන් පොසිටිව් කී එක අර මම කිව්වේ ධන පැත්ත මතකයි ධන පැත්ත පොසිටිව් කී එක තමයි left control එක keyboard එකේ left control එක. එතකොට මේකට නෙගටිව් කී එකක් assign කරලා නැහැ right ඔන්න fire 1 එකේ කතාව. ඊට පස්සේ අපි jump කී නැත්නම් jump input එක ගත්තොත් මේකේ නම තමයි jump එක. එතකොට මේකට පොසිටිව් බටන් එකක් තියෙන්නේ පොසිටිව් බටන් එකක් විතරයි මොකද මේක නෙගටිව් පැත්තක් නැහැ. කලින් fire එකෙත් එහෙමයි නේද? අපිට ඕනම් assign කරන්න පුළුවන් වැඩකට මොන හරි තියෙනවා නමුත් අවශ්‍ය නැහැ. එතකොට jump key එකේ positive button එක තමයි නැත්නම් jump access එකේ positive button එක තමයි space එක. ඒ වගේම අපිට alternate ඒවා දෙන්න පුළුවන්. right alternate keys අපිට දෙන්න පුළුවන්. alt keys ඒ කියන්නේ space එකට අමතරව තවත් දෙන්න අවශ්‍ය ඒවා තියෙනවා. ඊට පස්සේ බලුවොත් මේ mouse එකේ අක්ෂ ගන්න පුළුවන් නේද? mouse එකේ scroll wheel එක ওই විදිහට ගොඩාක් ඒවා තියෙනවා. right එක එක input ඒ කියන්නේ input කියලා කියන්නේ මේ user ගෙන් game එක play කරන කෙනාගෙන් ගන්න අවශ්‍ය වෙන input සෑහෙන list එකක් මෙතන තියෙනවා. ඉතින් මේ ගේම් එකේදී නැත්තම් මේ ප්‍රොටෝටයිප් එකේදී අපිට අවශ්‍ය වෙන්නේ වෙන ඉන්පුට් එකක් මේවා නෙමෙයි මෙන්න මේ දෙන්න මේ vertical සහ horizontal කියන ඉන්පුට් දෙක මම මෙන්න මේ horizontal එක පොඩ්ඩකට expand කරොත් ඔයාලට පේනවා මෙයාගේ නම තමයි horizontal h අකුර capital මේ නම අපිට වැදගත් ඉස්සරහට ඔයාලට තේරෙයි කියලා right මේ input system එක අපි input manager එකේදී නැත්තම් input class එකේදී call කරනවා script එක ඇතුලේ right එතකොට මේ horizontal axis එකේ නම තමයි horizontal කියන එක පේනවනේ ඒ වගේ මේකේ positive key එක තමයි ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ මොකද මේ horizontal එකනේ එහෙනම් මම පෙන්වනවා ඔයාලට දකුණු පැත්තේ මේ right key එක right එක කියලා කියන්නේ මේ දකුණු පැත්තේ තියෙන අපේ right arrow එක මෙන්න මේ කතාව මේ දකුණු පැත්තේ තියෙන මෙන්න මේ ටික x අක්ෂය හරි එතකොට දකුණු පැත්තේ තියෙන මෙන්න මේ right arrow එක. ඒ වගේ මේක negative එක ඍණ පැත්ත තමයි left arrow එක. ඒ වගේ මේකට මම කිව්ව කලිනුත් ඔයාලා හැමෝම දන්නවා ඒක alt keys තියෙනවා. එතකොට මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් අනිත් keys. එතකොට positive එක තමයි D එක. ඒ වගේම alternate කරන්න පුළුවන් negative key එක තමයි මෙන්න මේ A key එක. right එතකොට මේකේ තව හදන්න දේවල් gravity අපිට ගොඩාක් තියෙනවා. නමුත් අපි ඒවා touch කරන්න යන්නේ නැහැ. ඒවා default values හොඳටම ප්‍රමාණවත්. ඔය තමයි horizontal axis එක. right ඒ වගේම මේකෙත් අපිට තව අවශ්‍ය වෙන එකක් තියෙනවා. ඒ තමයි vertical axis එක. නේද අපි සිරස් අක්ෂයට අදාළ කතාව. එතකොට මේකේ නම තමයි V capital vertical. එතකොට මේකේ positive key එක වෙන්නේ up arrow එක. ඒ වගේම negative key එක down arrow එක. ඒ වගේම මේකට තියෙන alt positive key එක තමයි W key එක. ඒ වගේම alt negative key එක තමයි S key එක. right ඕනම game එකක සාමාන්‍යයෙන් ওই විදිහට තමයි input system එක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට ටච් කරන්න ඕනේ වෙන්නේ right අපි නැත්තම් මෙන්න මේ වැඩේ කරගන්න අපි දැන් මොකද user ගෙන් input අරන් මේක control කරගන්න එපයි ඒ කියන්නේ මෙන්න මේ ධන value එක මේ තියෙන්නේ මේ මම කලිනුත් පෙන්නන්නේ මෙන්න මේ ධන value එක සහ මෙන්න මේ ඍණ values ඔයාලා මගේ cursor එක පේනවා ඇති mouse pointer එක මේ ඍණ values ගන්න ඕන අපි ඒවට පාවිච්චි කරන්නේ මෙන්න මේ ධන එක සහ ධන ඍණ එක අතර කතාවනේ මම පෙන්වන්නේ හැම ඉස්සෙල්ලා වල පෙන්වන්නේ මම අන්න ඒ වැඩේ තමයි දැන් මේ කරගන්න try කරන්නේ අපි right එතකොට මේ වැඩේ කරගන්න අපි එහෙනම් දැන් අපි script එකේදී මෙන්න මේ input manager එක මේකට අපි කියනවා input manager එක කියලා මේ input manager එක call කරලා අදාළ අක්ෂයට ඇවිල්ලා ඒ අක්ෂයේ මෙන්න මේ නම අපි දෙන්න ඕනේ string එකක් විදියට string එකක් වුවම දැන් ඔයාලා දන්නවා right string එකක් විදියට දෙන්න ඕනේ මෙන්න මේ නම input manager එක call කරලා අදාළ අක්ෂයට ඇවිල්ලා ඒක අරගෙන අපි call කරන්න ඕනේ මෙන්න මේ horizontal හෝ vertical axis දෙක right දැන් මේ වැඩේ කරන විදිය තමයි අපි බලන්න යන්නේ right මම මේක මෙහෙම තියාගෙන ආපහු script එකට එනවා හරි මුලින්ම අපි හදා ගන්න ඕනේ දැන් මෙතනදී public float type එක මම ඔයාලට පෙන්නන්න float එකම මේක inspector එකේදී අපිට පෙන්න ගන්න අවශ්‍ය නිසා මම දැන් මේක public විදියට හදනවා right මුලින්ම අපි හදාගමු මෙන්න මෙහෙම එකක් right public එකත් float type එකක් මොකද දශම සංඛ්‍යා වලින් ගිහිලා තමයි මේක ධනයකට එන්නේ. ඒ වගේම දශම සංඛ්‍යා වලින් ගිහිලා තමයි ඍණයකට එන්නේ. ඒ නිසා මේක float type එකක් අපි හදමු. හරි මම මේක ලියා ගන්න මුලින්ම අපි horizontal axis එකට හදමු. හරි. හරි horizontal input කියලා මම උන ලිව්වා. right variable එකක් හදාගත්තා. right ඊට පස්සේ අපි දැන් කරන්න හදන්නේ මේ variable එකට සම්බන්ධ කරගන්න හදන්නේ අර input manager එකට සම්බන්ධ වෙලා user ගේ input එක ගන්න හදන්නේ. ඒ අරගෙන මෙන්න මේ public මෙන්න මේ float type එකේ horizontal input කියන variable එකේ values ගබඩා කරගන්න තමයි මේ හදන්නේ. ගබඩා කරගෙන අපි ඒක පාවිච්චි කරන්න හදන්නේ අපේ coding එකට නැත්නම් අපේ කායක move කරන්න. right එතකොට මේවාගේ calculation වල ඔයාලා දන්නවා දැනටමත් මේක කරන්න ඕන update method එක ඇතුලේ. එතකොට මම මෙතනදී ඔන්න කරනවා මුලින්ම මෙන්න මෙහෙම වැඩක්. මුලින්ම
කෝල් කරනවා ඔන්න input manager එකට. right input manager එකට කෝල් කරන්න capital I මේ විදිහට input කියලා ලිව්වා. ඒතර මේක class එකක් ප්‍රදාන. ඒ නිසා මේක නිල් පාටින් නැත්තම් කොළ පාටින් වගේ පේනවා. input manager එක මේ විදිහට කෝල් කරලා මෙයාගේ dot එකක් තිබ්බහම මෙයාට අදාළ ඔක්කොම methods නැත්තම් classes වලට අපිට access කරන්න පුළුවන්. මම කලිනුත් ඒක කියලා දුන්නා. දැන් ඕන ඔන්න මම පෙන්නන්නම්. input ඔන්න මෙන්න මෙතෙන්ට අපි යන් ආවා කෝඩ් එකකින්. ඊට පස්සේ දැන් ඕනේ access ගාවට යන්න ඕන. ඊළඟ එකට අර අපි අර හරියට අර මොනවද player ගේ components වලට ගිහිල්ලා අපි ගත්තේ මේ transform එකට ගිහිල්ලා එයාගේ position rotation ගත්තේ අන්න ඒ වගේ right input එකට ආවා දැන් අපි ඊට පස්සේ access ගන්න ඕන. එතකොට අපි මේ වගේ access එකට එන්න අපි type කරනවා මෙන්න එහෙම input.get access කියලා right මම type කරා. හරි get access raw කියලා එකක් තියෙන එක පස්සේ කියලා දෙන්නම් දැන් අවශ්‍ය නැහැ. get access කියලා ගත්තාම මේක එතකොට function එකක්. එතකොට මේකට function එකක් නම් මේකට ඔය විදිහට braces තියෙන්න ඕන right වරහන් තියෙන්න ඕන. මෙහෙම අරගෙන දැන් ඊළඟට අපිට තියෙන මෙතනදී pass කරන්න මේ parameter එක ඔයාලට පේනවා මේ get input මෙතන tool tip එක තියෙනවා input.getAxis string එකක් විදිහට තමයි දෙන්න ඕනේ. මෙතන පේනවා මේ string එකක් විදිහට axis එකේ name එක අක්ෂයේ නම දෙන්න ඕනේ. එතකොට මෙතන දෙන්න ඕන නම තමයි අපි දැන් ගන්න යන මුලින්ම horizontal එකනේ. එහෙනම් horizontal කියන මෙන්න මේ නම හරියටම දෙන්න ඕනේ මේ විදිහට capital H අකුර. එතකොට නැත්තම් හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට මේක string එකක් නිසා මේක දෙන්න ඕන අනිවාර්යෙන් quotes ඇතුළේ. right එතකොට මම ලියනවා horizontal කියලා. right අපි ලියුවා input manager එක call කරා axis එකට සම්බන්ධ වෙලා horizontal කියන අක්ෂය ගත්තා. දැන් මේක අරගත්තට අපිට මේක පාවිච්චි කරන විදිහක් තියෙනවා නේද? මේක නිකම්ම අපි කෝඩ් කෑල්ලක් නිකන් කෝඩ් snippet එකක් නැත්නම් statement එකක් ලියලා විතරයි මේ තියෙන්නේ. දැන් අපි මේක පාවිච්චි කරනවා නම් මේක variable එකකට සම්බන්ධ කරගන්න ඕන. මොකද මෙයාගේ value එක නිතරම වෙනස් වෙන දෙයක්. ඒ නිසා variable එකට සම්බන්ධ කරලා තමයි අපි මේ value එක ගන්න ඕන. right එහෙනම් අපි දැනටමත් variable එක හදාගත්ත කවුද? මෙන්න මේ horizontal input කියන එක. එහෙනම් අපි කරන්නේ මෙයාගේ value එක අරන් මෙයාට එක පවරන්නයි යන්නේ. එතකොට අපිට එයා හරහා පාවිච්චි කරන්න පුළුවන් මේ value එක. right ඒක මෙයාට පවර ගන්න. එහෙනම් මම කරනවා මෙන්න මෙහෙම වැඩක්. මෙයාට මේක සම්බන්ධ කරන්න යන්නේ. එහෙනම් මොකද්ද අපේ variable එක වෙන්නේ? horizontal input කියන එක. right එහෙනම් horizontal input එක ඔන්න දැන් අපි input manager එක call කරලා ඒ අදාළ input එක අරගෙන එයාව store කරගත්තා මෙන්න මේ horizontal axis එක නැත්නම් horizontal කියන variable එක ඇතුලේ. right ඔන්න දැන් මෙයා අපි keyboard එකේ යම් කිසි key එකක් press කරනකොට නැත්නම් යම් කිසි key එකකුත් නෙමෙයි අතරම horizontal axis එකේ keys press කරනකොට මෙන්න මෙයාගේව ගබඩා වෙනවා. අපිට ඒක check කරගන්න පුළුවන් අපි මොකද මෙයා public float එකක් මොනවද public identifier ගන්න දීලා තියෙන නිසා මෙයාව අපිට ඒක check කරගන්න පුළුවන් keys press කරලා. අපි coding එකේ ඉතුරු ටික continue කරන්න කලින් check කරලා බලමු අපි keys press කරනකොට මෙයාගේ අර ධන ඍණ values හරියට වෙනස් වෙනවද කියලා. right එහෙනම් මම මේක save කරගන්නවා. මේක අපි close කරලා දාමු. right ඔන්න මම දැන් player select කරාම ඔන්න දැන් horizontal input එක තියෙනවා. දැන් අපි game එක play කරලා keyboard එකේ මම right arrow එකයි left arrow එකයි press කරනකොට මෙයාගේ values වෙනස් වෙන්න ඕන. right ඔන්න දැන් game එක වැඩ කරනවා. මම දැන් මෙතන බිංදුවේ තියෙන බලා ගන්න. ඔන්න මම keyboard එකේ right arrow එක press කරනවා. right ඔන්න ඔයාලට පේනවා දශම ගානක් ගිහලා ටක් ගාලා එක වුණා. ඔන්න මම අතෑරියා. ආයෙ බිංදුව වුණා. ඔන්න මම left arrow එක press කරනවා. ඔන්න එතකොට ඔයාලට පේනවා ඍණ value එක මෙයාට ආවා. ඒ වගේම මම මෙයා වුණ අතෑරියා. එතකොට එයා දශම සංඛ්‍යා වලින් ගිහලා ටක් ගාලා බිංදුවට ආවා. එහෙනම් ඔන්න ධන පැත්ත මම press කරා x අක්ෂයේ ඒ වගේම left පැත්ත press කරාම ඔය විදිහට ඒ වගේම මට අර කිව්ව alt keys පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න මම දැන් d key එක press කරපුවාම ඒත් ධන වෙනවා. ඒ වගේම alt key එක negative එක a key එක press කරාමත් ඔය විදිහට ඍණ values වලට එනවා. right එහෙනම් ඔන්න දැන් අපිට අවශ්‍ය වැඩේ අපි කරගෙන තියෙන්නේ. අපි input system එක ඔන්න හදාගත්තා. දැන් අපිට තියෙන මේ input system එක සම්බන්ධ කරගන්න අපේ මේ coding එකට. right ඉතින් ඒක කරන එක හරිම ලේසි. කරන්න තියෙන එකම දෙයයි මෙන්න මෙයාව මෙතනින් තවත් එක අපි ගත්තොත් මෙන්න මෙතෙන්ට දාලා ඉවර වෙලා පරිලෝකණක් දාලා මෙයාව මේකෙන් වැඩි කරගන්න විතරයි තියෙන්නේ. දැන් අපි rotation එකටනේ හදන්නේ මෙයාව තාම අපි මෙයාගේ forward axis එක move කරන්නේ ඒක කතා කරන්නේ නැහැ. rotation එක තමයි මේ වෙනස් කරන්න හදන්නේ. එහෙනම් මම මෙතෙන් සම්බන්ධ කරගන්නවා දැන් අර horizontal input කියන horizontal input කියන මෙන්න මේ variable එක සම්බන්ධ කරගත්තා. දැන් ඔයාලට තේරෙනවා මෙතන මෙන්න මේ කතාවේදී මේකේ අපි දීලා තියෙන්නේ x අක්ෂය තෝරගන්න නැත්නම් x අක්ෂය දිගේ තියෙන values තෝරගන්න. ඊට පස්සේ මේ කතාව ඔයාලා දැනටමත් දන්නවා. අපි frame rate independent කතාව. ඒ වගේම මෙතනදී ඔයාලා දැන් දන්නවා
මෙන්න මේ ටර්න් ස්පීඩ් එක අපිට අවශ්‍ය වේගයෙන් මේක ගුණ කරගන්න පුළුවන්. ඒ වගේ මේ පාර්ට් එකෙන් අපි ඉන්පුට් එක ගන්න එක කරන්නේ ඒක හැම වෙලෙම එක්ක ධන එක නැත්නම් ඍණ එක අපි ඔබන කී එක මත එක ඩිපෙන්ඩ් වෙනවා. රයිට්. දැන් අපි ඔක චෙක් කරලා බලමු හරියට වැඩ කරයිද කියලා. ඔන්න මම සේව් කරා. දැන් Unity engine එකට එනවා. හරි ඔන්න ස්ක්‍රිප්ට් එක කම්පයිල් වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් ටර්න් ස්පීඩ් එක 0 තිබුණොත් ඔයාලට පේනවා නේද මේ මෙයා 0 තිබුණොත් මේක ගුණ කිරීමක් වෙන්නේ මෙයා 0 වුණොත් බැරිලවත් මේ ඔක්කොම 0 වෙනවා නේද මොකද ගුණ කිරීමක් නේ තියෙන නිසා මෙයාට අපි යම්කිසි වැලියු එකක් දෙන්න ඕන ස්පීඩ් එක රොටේට් කරන්න අවශ්‍ය වෙන ස්පීඩ් එක ටර්න් කරන්න අවශ්‍ය වෙන ස්පීඩ් එක හරි එහෙනම් මම දැනට ටර්න් ස්පීඩ් එක දෙන්න 10ක් විතර දීලා ඉවරලා අපි දැන් ගේම් එක ප්ලේ කරලා බලමු මෙතන ස්පීඩ් එක තියෙන මේ ෆෝවර්ඩ් ඇක්සිස් එකේ සාමාන්‍ය ස්පීඩ් එක මේක මෙයාව රොටේට් වෙන ස්පීඩ් එක. ඒතකොට මේක අපි වෙනස් කරන්නේ නැහැ මෙතනදී. මොකද මේක කෙලිම ඉන්පුට් මැනේජර් එකකින් ඉන්නේ අපි ප්‍රෙස් කරන කී එක අනුව. හරි ඔන්න vehicle එක ඉස්සරහට යනවා. මම දැන් ඔන්න මුලින්ම දකුණු පැත්තේ කී එක ප්‍රෙස් කරනවා. ඔන්න ඔයාලා පේනවා දකුණට යනවා. ඒ වගේම වම් පැත්තේ කී එක නැත්නම් left arrow එක ප්‍රෙස් කරාම ඔන්න කායක වම් පැත්තට එනවා. ඔන්න කායක පෙරළුණා. පෙරළුණාට කමක් නැහැ. අපි ආසරයක් ප්ලේ කරලා බලමු. දැනට අපි මේ obstacles set එක පොඩ්ඩක් off කරගමු. එතකොට ලේසි වැඩි. ඔන්න මම ඒක off කරේ කොහොමද? අදාළ මම මෙයාලව දැනට child objects විදිහට තියලා තියෙනවා. ඒතකොට මම එක එක්කෙනා වෙන වෙනම off කරන්න ගිය කරදර නිසා ප්‍රධාන parent game object එකම select කරලා යාව මෙන්න මෙතන inspector panel එකේ මෙන්න මේ tick එක තියෙන්නේ. boolean value එකක් තියෙන මෙතන check කරන්න මෙන්න මේක off කරා. right ඔක off කළා දැම්මා. දැන් අපි ආයෙත් game එක play කරමු. අපිට එතකොට වැඩි ලේසි වෙනවා. right ඔන්න මම player select කරගන්නවා. මෙතන values ඔයාලා බලා ගන්න පුළුවන් එතකොට. right ඔන්න මම දැන් keyboard එකේ right arrow එක press කරාම මෙයා වුණ දැන් බලා ගන්න හරිද? ඔන්න දකුණට එනවා. ඒ වගේම left arrow එක press කරාම වම් පැත්තට එනවා. ඔයාලා පේනවද මේ? එනවා. ඒ වගේම මම keyboard එකේ D key එක press කරොත් ඒත් දකුණු පැත්තට යනවා. ඒ වගේම A key එක press කරොත් ඒත් වම් පැත්තට එනවා. මේ විදිහට. ඒ වගේම මෙතන මේක rotation speed එක වැඩි නම් ඔයාලට පුළුවන් මේකත් අඩු කරගන්න තව ටිකක්. එතකොට ටිකක් මීට මෙයාව rotate වෙන්න පේනවනේ. මේක ඇත්තටම rotation එකක් නෙමෙයි. ඔයාලට පේනවා මේ slide in කතාවක් තින්නේ. slide වෙලා ඉස්සලා තමයි යන්නේ rotate වෙන්නේ නෑ තාම කායකනේ. right ඔන්න ඔය විදිහට ඔන්න ගිහලා වැටුණා. right එහෙනම් අපිට දැන් කායකේ rotation එක අපි හිතුවොත් rotation එකේ control එක අපිට දැන් තියෙනවා. දැන් අපි බලමු මේ විදිහටම කායකේ ස්පීඩ් එක ඔටෝමැටිකලි ඉස්සරහට යන්නේ නැතුව නැත්නම් කායක ඔටෝමැටිකලි ෆෝවර්ඩ් ඇක්සිස් එකේ යන්නේ නැතුව කායක අපිට ස්පීඩ් එකත් කොහොමද කන්ට්‍රෝල් කරන්නේ කියන එක හදාගන්න. right ඒක දැනටමත් ඔයාලට තේරෙනවා. දැන් මම කියනකොට ඔයාලට හිතෙන්න ඕන අපි දැන් කෝල් කරේ project settings වලට ඇවිල්ලා input එකට ඇවිල්ලා මෙන්න මේ horizontal axis එක තමයි අපි කතා කරේ. අපිට එහෙනම් ඊළඟට දැන් මෙයාගේ forward speed එක නැත්නම් ඉස්සරහට යන්න තියෙන speed එක වෙනස් කරන්න අපි ඊළඟට කතා කරන්න ඕන මෙන්න මේ vertical speed එක ගැන. නැත්නම් vertical axis එක ගැන. හරි එතකොට මම මේක කලින් විස්තර කරා කොහොමද තියෙන keys ටික කියලා positive key එක up arrow එක, ඒ වගේම down arrow එක negative සහ alt positive එක W, ඒ වගේම alt negative එක S අක්ෂය තියෙන්නේ S key එක. ඒ වගේම නම තමයි මේකේ vertical මෙතන V capital. එහෙනම් දැන් අපි කරන්න හදන ඊළඟට vertical එකට නැත්නම් forward axis එක මේකේ vertical පැත්තට හදා ගන්න යන්නේ. නැත්නම් vertical input axis එක සම්බන්ධ කරගන්න හදන්නේ. right එතකොට එහෙනම් ඔයාලට තේරෙනවා දැන් කලින් වගේ මම මෙතන හදා ගන්නවා public float අපි මේකට දාගමු forward input කියලා. right forward input. right ඒක කරලා දැන් මෙතනදිත් ඔන්න අපි දැන් මේකෙන් කරේ ගත්තා මොකද්ද horizontal axis එකේ input එක. ඒ වගේම දැන් අපි ගන්න ඕනේ ඊළඟට vertical axis එකේ input එක. එහෙනම් අපි කරන්න තියෙන කලින් වගේමයි මතක ඇති ඔයාලට input කියලා මම ගත්තා. හරි get axis right ඊට පස්සේ මෙතනදී කරන්න ඕන අපි vertical කියලා. නම ඔයාලා දකින්න ඇති මෙතන තියෙනවා. නම තියෙන්නේ V capital vertical කියලා. මේවා හරිය විදිහටම type කරනවා නම් මොකද මේක case sensitive නේද? capital simple අනිවාර්යෙන් බලපානවා. හරි vertical කියලා type කරා. ඊට පස්සේ මේක semicolon එකෙන් terminate කරා. කලින් වගේම එතකොට අපි මේවා සම්බන්ධ කරන්න තියෙන්නේ. හරි මෙන්න මේ විදිහට forward input එකට. right ඔන්න මම ඒවත් සම්බන්ධ කරා. දැන් අපි මම ආයේ මේක චෙක් කරලා ඔයාලට පෙන්නන්න යන්නේ කලින් වගේම මේක වැඩ කරනවා කියලා ඔයාලා දන්නවා. එතකොට අපි කරන්නේ දැන් මෙයාව කලින් වගේමයි මෙයාවත් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙයාගේ forward movement එකට සම්බන්ධ කතාවට ඇවිල්ලා මෙයාවත් මෙතන වැඩි කරනවා forward
ඉන්පුට් එකෙන් මෙන්න මේ විදිහට. right එතකොට දැන් ඔන්න මේක සාර්ථකව වැඩ කරනවා නම් අපිට කායකේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක තියෙනවා. ඔටෝමැටිකලි මෙයා මූව් වෙන්නේ නැහැ. මොකද දැන් අපි යූසර්ගේ ඉන්පුට් එක අනුව තමයි මෙයා වැඩ කරන්නේ. හැම වෙලේම මෙයා එක්ක ධන එක වෙනවා නැත්නම් ඍණ එක වෙනවා. ඒ අනුව එයා මෙයාගෙන් ගුණ වුණාම තමයි මේ සම්පූර්ණ කතාව වැඩ කරන්නේ. ඒක සරල පොඩි ගණනය කිරීමක් තියෙන එක ඔයාලට තේරෙනවා. right අපි සේව් කරලා බලමු. කවුද admit වෙනවා. හරි දැන් ස්ක්‍රිප්ට් එක කම්පයිල් වෙලා ඉවරයි. ඕන දැන් ඔයාලා පේනවා මෙතන forward input එකක් තියෙනවා. ඒ වගේම horizontal input එකක් තියෙනවා. අපි දැන් ගේම් එක ප්ලේ කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි දැන් ඔන්න ගේම් එක ප්ලේ වෙලා තියෙන හැබැයි දැන් කායක යන්නේ නැහැ. නේද? ඒකට හේතුව ඔයාලා දැනටමත් දන්නවා. මොකද අපි කරේ මෙතනදී කායකේ control එක අපේ අතට ගත්තා. මෙන්න මේ කොටසෙන් නේද? මේක forward axis එක, ඒ වගේ මේක අපේ z axis එක නේද? නැත්නම් left and right යන axis එක. ඒතකොට මේ දෙකම අපි දැන් අපි අතට control එක අරන් තියෙනවා. එහෙනම් දැන් keyboard එකේ අපි මොනවා හරි කරනකම් මේක වැඩ කරන්නේ නැහැ. මොකද මේ ඔයාලා පේනවා මෙතන horizontal input එකත් බිඳුවයි forward input එකත් බිඳුවයි තියෙන. ඉතින් මේක වැඩ කරන්නේ දැන් තනිකරම keyboard එකේ inputs මත. ඔන්න මම දැන් keyboard එකේ up arrow එක press කරනවා. ඔන්න අතර ඔයාලා වෙනවා කායක move වෙනවා. මම අතහැරියා ඔන්න නැවතුණා. එතකොට ඒත් එක්ක මෙතන values වෙනස් වෙනවා වල බලා ගන්න පුළුවන්. ඒ වගේම මම ඔන්න කායකේ නැත්නම් keyboard එකේ down arrow එක press කරනවා. එතකොට ඔන්න කායක reverse එකට එනවා. අතන value එක ඍණ එක විදිහට තියෙනවා. right ඔය විදිහට කරන්න පුළුවන්. ඒ වගේම මම keyboard එකේ අපි alt keys තිබුණානේ W key එක press කරොත් ඒත් ඔන්න කායක ඉස්සරහට යනවා නේ. ඒ වගේම මම keyboard එකේ S key එක press කරත් නේද automatically මේක පහළට පිටිපස්සට එනවා. එතකොට මේ වැඩේ මෙච්චර සරලව අපිට සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ Unity එකේ තියෙන සෑහෙන වටින input system එකකින් නේද? අපිට මේක කෝඩ් කරලා ඉස්සර මුල්ම කාලේ එහෙම තිබුණේ කෝඩ් කරලා කරන්න යනවා නම් ඔයාලා හිතන්න බලන්න කොච්චරක් අමාරුද කියලා මේ වැඩේ අපිට කරගන්නේ. නමුත් අපිට මෙතනදී සරලවම තිබුණේ input manager එක call කරලා එතන access එකක් අරගෙන එක සම්බන්ධ කරලා දෙන්න විතරයි. right එතකොට ඔන්න එහෙනම් මට පුළුවන් දැන් සම්පූර්ණ මට left right පුළුවන් ඒ වගේම forward back දෙකම කරන්න පුළුවන්. මට දැන් සම්පූර්ණ කායකේ control එක දැන් මගේ අතේ තියෙන්නේ නැත්නම් user ගේ අතේ තියෙන්නේ. හරි. දැන් මට ඕන විදිහට කරන්න පුළුවන්. තාමත් අපේ rotation එක හරිය ගිහිලා නැහැ. තාම sliding තමයි මෙයා slide වෙන එක තමයි වෙන්නේ. මේ වම් පැත්තට දකුණු පැත්තට slide වෙන එක වෙන්නේ. ඒතකොට මේ speed දැන් ඔයාලට වෙනස් කරන්න පුළුවන්. කායකේ speed එක කැමති ගණනක් දෙන්න පුළුවන්. හරි දීලා මෙතන check කරලා බලන්න පුළුවන්. එතකොට ඔයාලට වෙන කායක සෑහෙන වේගෙන් යනවා. සෑහෙන වේගෙන් යන්න පුළුවන්. right එතකොට ওই විදිහට තමයි වැඩ කරන්නේ. මම මෙයාගේ ස්පීඩ් එක දැනට තියාගන්නම්. අපි 10ක් විතර දෙන්නම තියාගමු. ස්පීඩ් එකයි ටර්න් ස්පීඩ් එකයි දෙකම 10ක් විතර තියාගමු. right එතකොට අපේ අද පාර්ට් එකේ බේසික් දේවල් ටික ඉවරයි. බේසික් දේවල් කියන්නේ මුල් දේවල් ටික ඉවරයි. අපි තව එක වැඩක් තියෙනවා. ඒ වැඩෙත් අපි කරගමු. මේකේ rotation එක හදාගන්න බලමු. right එතකොට rotation එක හදා ගන්නකොට දැන් ඔයාලා පේනවා දැනට අපේ කායක ඇත්තටම වෙන්නේ මෙන්න මේ වගේ වැඩනේ. කායක අපි arrow keys press කරනකොට left and right මෙහෙම තමයි වෙන්නේ. මේ වැඩේ තමයි වෙන්නේ. මෙයාව මෙයාගේ rotation එක මොනවත් වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා පේනවා inspector panel එකේ transform component එක දිහා බැලුවොත් මෙයාගේ position එක තමයි වෙනස් වෙන්නේ x සහ නේද? sorry x axis එකේ මේ position එක වෙනස් වෙන එක විතරයි වෙන්නේ. හැබැයි අපිට කරගන්න ඕන මේක නෙමෙයි. අපිට ඇත්තටම කරගන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වැඩේ නේද? මෙයාගේ rotation එකයි වෙනස් කරගන්න ඕන. ඒ rotation එක වෙනස් කරගන්න ඕන අපි බලමු කොයි අක්ෂයේද කියලා. x අක්ෂයේද මේ නෑ x අක්ෂය කරොත් කායක මේ අතට rotate වෙන්නේ අපි keys press කරනකොට. ඒ අතට නෙමෙයි. අපි බලුවොත් z අක්ෂයේ z අක්ෂය කරොත් මේ අතර තමයි කායක rotate වෙන්නේ මේ කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ අතරත් නෙමෙයි. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ අතර නේද මේ ඔය තියෙන්නේ. ඔන්න ඔය අතර. ඒ කියන්නේ සරලව ගොත් අපේ up axis එක up එක උඩට තියෙන axis එක එහෙමත් නැත්නම් මොකද්ද අපේ y අක්ෂය දිගේ තමයි rotation එක අපි වෙනස් කරගන්න අවශ්‍ය වෙන්නේ. right. ඉතින් මේ වැඩේ සරලව අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. right. මේ වැඩේ කරගෙන අපි පාවිච්චි කරනවා Unity වලම තියෙන method එකක් නැත්නම් function එකක් rotate කියන function එක. right. ඒක අපි මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. මම මේක තුනම පහළට ඇවිල්ලා මෙතන ලියා ගන්නවා transform කියලා dot එකක් තියලා rotate. right. ඔන්න rotate කියන function එකට කතා කරනවා. right. ඔන්න rotate කියන function එක කතා කරාම ඔයාලා වෙනවා මෙතන දැන් එක එක වැඩ කරගන්න පුළුවන් මේකේ මේ tool tips ගොඩක් තියෙනවා. අපිට මේ Eulers ගැන තාම අපි කතා කරන්නේ නැහැ. අපි බලමු අපිට පහසු එකක්
right මෙන්න මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ transform.rotate අපි ඔන්න ගත්තා එක අරගෙන ඊට පස්සේ දැන් ඊළඟට කරන්න තියෙන්නේ මේ මෙතන පුළුවන් අපිට vector 3 axis එක අවශ්‍ය අක්ෂය මොකක්ද කියලා දෙන්න පුළුවන්. ඒ වගේම කමා එකක් දාලා separate කරන්න පුළුවන්. ඊළඟට float එකක් විදිහට දෙන්න පුළුවන්. මොකද්ද? angle එක හැරෙන්න ඕන angle එක. එතකොට මේ angle එක අපි දැනටමත් calculate කරලා ඉවරයි. මෙන්න මේ part එකෙන් අපි කරේ ඒක තමයි. මේ angle එක මොකද user ට අවශ්‍ය විදිහට angle එක. ඇත්තටම angle එක මෙන්න මේකෙන් තමයි calculate වෙන්නේ. මේකෙන් සහ මෙන්න මේකෙන්. නමුත් මේ අපි මේ part එකත් include කරගත්ත එකට අපිට අවශ්‍ය නිසා එහෙනම් අපි දැනටමත් angle එක calculate කරලා ඉවරයි. එහෙනම් අපිට දැන් තියෙන්නේ මෙතනදී මම ආයෙත් මේක මකල එකපාරක් පෙන්නන්න. හරි dot එකක් තියලා rotate කියලා ලියලා මෙන්න මේ දෙවෙනි tool tip එකේ තියෙන වැඩේ කරගන්න පුළුවන්. මේ මුලින්ම අපිට දෙන්න පුළුවන් පළවෙනි argument එක විදිහට axis එක අවශ්‍ය අපිට මෙයාව කරකව ගන්න rotate කරගන්න අවශ්‍ය වෙන අක්ෂය දෙන්න පුළුවන්. ඊට පස්සේ කමා එකක් දීලා ඊට පස්සේ අවශ්‍ය angle එක දෙන්න පුළුවන්. right එහෙනම් අපි මුලින්ම දෙමු අවශ්‍ය අක්ෂය තමයි අපිට vector 3.up අක්ෂය නේද up එක. මෙන්න මේ අක්ෂය නෙමෙයි මේක up එකනේ y එක හරහා තමයි මෙන්න මේ අතට කරකව ගන්න ඕන අපිට දැන් නේද මේ අතට හෝ මේ අතට නේද y අක්ෂය නම් up axis එක මේක. right එතකොට අපි එහෙනම් බලමු. එහෙනම් මුලින්ම මම ලියා ගන්නවා vector 3 v capital dot එකක් තියලා up එක. හරි. ඒකලා මේක කමා එකෙන් තමයි ඔයාලා දැක්ක separate කරන්න තියෙන්නේ. මෙතන පෙන්නනවා මේ කමා එකෙන් තමයි මෙයාව වෙන් කරන්නේ. ඒකලා තියලා දැන් float value එකක් විදිහට දෙන්න ඕනේ angle එක. එතකොට angle එක අපි දැන් calculate කරලා ඉවරයි. මෙන්න මේ part එක මම cut කරලා එයා ගන්නවා එහෙම control x press කරලා ඔන්න cut කරා. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා control v press කරලා මම එයාව paste කරගත්තා. paste කරගෙන semicolon එක මේක terminate කරා. එතකොට දැන් අපිට තවදුරටත් මෙන්න මෙයාව අවශ්‍ය වෙන්නේ නැහැ. මේ part එක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි දැන් rotation එකකින් තමයි මේ වැඩේ කරන්න යන්නේ. right එහෙනම් මම ආයෙත් පෙන්නනම් කරපු දේ අපි කලින් වගේම transform.rotate කියලා අලුත් function එකක් translate function එක නෙමෙයි කතා කරේ දැන් rotate කියන එක. මොකද මේකෙන් translation එකෙන් නැත්නම් translate කරද්දි මේක position එකේ movement තමයි නැත්නම් position එකේ තමයි වෙනස්කම් වෙන්නේ. මෙතනදී දැන් අපිට අවශ්‍ය වෙන්නේ rotation එකනේ. ඒ කියන්නේ මෙන්න මේ දෙවෙනි එක. මෙතන මේ rotation values තමයි අපි වෙනස් කරන්න හදන්නේ. කලින් කරේ මේ position values වෙනස් කරපු එක. දැන් කරන්න හදන්නේ මේ rotation values. ඒ නිසා තමයි rotate කියන function එක call කරේ. right ඒකලා එයාගේ vector 3 up කියලා මම y අක්ෂය තෝරලා දුන්නා මුලින්ම. ඊට පස්සේ ඊළඟට කරේ අවශ්‍ය angle එක අපි ගණනය කරලා තියෙන්නේ. නැත්නම් අපිට අවශ්‍ය විදිහට හරව ගන්න කතාව අපි දැන්ටමත් කරලා තියෙන්නේ. right. සසිත ඇහෙනව නේද? ඔය නේද? ඇහෙනවනේ right right. මම කරගෙන යනවා ඒකයි මේ. හරි. හරි ඒක ප්‍රශ්න නෑ. හරි ඊට පස්සේ අපි මේක save කරලා බලමු අපිට අවශ්‍ය දේ වෙනවද කියලා. හරි ඔන්න දැන් ස්ක්‍රිප්ට් එක කම්පයිල් වුණා errors මුකුත් නැහැ. මෙතනත් කලින් වගේම තියෙනවා අපිට අවශ්‍ය දේවල් ටික. ඊට පස්සේ අපි දැන් මේක ප්ලේ කරලා බලමු. හරි ඔන්න ගේම් එක ප්ලේ වුණා. දැන් මුකුත් වෙන්නේ නැහැ. අපි දැන් මුලින්ම බලමු. ඔන්න ඉස්සරහට යනවා පිටිපස්සට යනවා ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බලමු right arrow එක වුණා මම press කරනවා. දැන් ඔයාලට පේන ඔන්න කලින් වගේම ලස්සනට මෙයා rotation එක හරි විදිහට වෙනවා නේ. පේනවනේ මේ ගොඩාක් හිමීට rotate වෙනවා. ඔයාලා දැන් මේ වෙලාවේ transform component එකේ rotation එක බැලුවොත් ඔයාලා පේනවා මෙයා වෙනස් වෙන්නේ කොහොමද කියලා මේ. නේද මම අනිත් පැත්තට යනකොට අඩු වෙලා බිඳුව පහුවෙච්ච ගම ඍණාක්ෂයට හැරෙනවා. නේද මෙන්න මෙතන බලාගත්තොත් ඔයාලට ඒක පේනවා. මෙන්න මේ උඩ y axis එකේ නේද? right මේ විදිහට. දැන් ඔයාලා පේනවා rotation speed එක ගොඩක් මදි. නේද turn අපි එක වෙනස් කරන්නේ මෙන්න මේ turn speed එකෙන්. right ඒකට මම turn speed එක වෙනස් කරනවා 10 තියෙන එක මම දාගන්නම් මේක 25 විතර. එතකොට දැන් මම මේ වෙලාවේ play mode එකේ ඉන්න engine එක මේ වෙලාවේ play mode එකේ තියෙන. ඒතකොට මම මේ කරන වෙනස්කම් එකක්වත් save වෙන්නේ නැහැ. මෙන්න මේකේ ඇරෙන්නේ. ඒ කියන්නේ project panel එකේ නැත්නම් project window එකේ කරන වෙනස්කම් save වෙනවා. game එක play mode එකේ තිබුණොත් හැබැයි inspector panel එකේ හෝ scene window එකේ එහෙම නැත්නම් hierarchy එකේ කරන දේවල් වෙනස් වෙන්නේ save වෙන්නේ නැහැ. play mode එකේ. ඒ නිසා මම දැනට මෙතනදී test කරන්න අපිට ඒක හොඳ වැඩක්. game එකකදී එක values test කරගන්න අපිට හොඳයි play mode එක තියෙනකොට. එහෙනම් මම දැනට මේක 25 කියලා තියාගෙන දැන් play කරලා බලනවා. right ඔන්න දැන් ටිකක් හොඳට ස්පීඩ් එක ඇති වගේ හිතෙනවා. දැන් බලමු පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ගැටලුවක් නෑ. ඔන්න මට දැන්ට rotation එක තියෙනවා. මම තව ටිකක් වැඩි කරලා බලමු මේක අපි 35ක් විතර දාලා බලමු. right දැනට ගැටලුවක් නෑ. right හරි. අපි දැන් බලමු අපි මෙයාලව enable කරගමු. මෙන්න මේ set එක enable කරගමු. අපේ boxes ටික නැත්තම් මොනවද
ඔබ්ස්ටකල්ස් ටික එකලා මම මෙයාගේ টොප් ඩවුන් view එකට එන්න මෙන්න මෙහෙම ක්ලික් කරලා පොඩ්ඩකට ඒවා ගැන ඉස්සරහට කතා කරමු හොඳේ කළා මේ අතට හරව ගන්න මෙහෙම තියාගන්න ටිකක් දිගට පේන්න right ඔන්න ඔය වගේ තියාගමු අපි ඒකලා අපි දැන් ගේම පොඩ්ඩක් ප්ලේ කරලා බලමු අපිට මේක මේ බොක්සස් දුර වැඩිද ළඟද මොනවද කියලා පොඩ්ඩක් අපි බලමු අපි ටිකක් මේවා ඈතින් තියාගමු එතකොට වැඩි ලේසි අපිට right අපි දැන් ප්ලේ කරලා බලමු මම මෙයාගේ values වෙනස් කරගන්නම් play එකට ඇවිල්ලා මෙයාව අපි 35ක් විතර තියාගමු ඒ වගේම ස්පීඩ් එක දාගමු 15ක් විතර හරි ඔන්න දැන් ගේම් එක ප්ලේ වුණා හරි අපි දැන් බලමු ප්ලේ කරලා ඔන්න දැන් කායක ඉස්සරහට යනවා සෑහෙන වේගෙන් ඒකට මට යන ගමන් නම් හරවන්න අමාරුයි වගේ මට පේන්නේ ස්පීඩ් එක වැඩි වගේ ටිකක් මට හිතෙන්නේ right අපි play එකේ ස්පීඩ් එක අඩු කරගමු 10ටම right එතකොට ඔන්න මට දැන් මේ ටික මග අරගෙන ටිකක් අමාරුයි වුණත් යන්න පුළුවන් ඕනනම් හරවලා අනිත් පැත්තටත් එන්නත් පුළුවන් right ඔය විදිහට පුළුවන් එතකොට අර drive කරන්න අමාරුයි නමුත් මේ අපිට අවශ්‍ය දේ check කරගන්න පුළුවන් right හරි හොඳ experience drivers ලා ඉන්නවනම් පොඩ්ඩක් check කරලා බලලා අපිට මේක වැඩේ කරලා මේ වීඩියෝ එකක් එවන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා right එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි අපිට අද කරගන්න ඕනලා තිබුණේ basically මට කරන්න නැත්නම් පෙන්වන්න ඕනලා තිබිච්ච දේවල් ටික ඔන්න ඔය දේවල් ටික හරි කායකේ අපි කලින් තිබිච්ච විදිහට දැන් වැඩි ගොඩක් දැන් වෙනස් වෙලා ලැබෙනවා අපිට සම්පූර්ණම control එක තියෙනවා අපේ vehicle එකේ අපි තව එකපාරක් play කරලා බලමු මේ විදිහට තියාගෙන හරි තව rotation speed එක මදි ඔන්න පෙරළුණා හරි ඒ ඇති හරි එතකොට දැන් ඊළඟට අපිට අවසානට කරන්න තියෙන අපේ project එක පොඩ්ඩක් clean කරගන්න දේවල් කරන්න තියෙන්නේ එතකොට දැනට ගැටලුවක් නෑ අපිට hierarchy එක ප්‍රශ්නයක් නෑ දැනට මේක ඉඩ ගොඩක් ඇහිරලා නෑ අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම අපි project window එකට આવත් project window එකේ ප්‍රශ්නයක් නෑ අපේ scripts තියෙනවා scenes folder එක ප්‍රශ්නයක් නෑ අපි code එකට આવොත් අපි බලමු script එක මොන වගේද කියලා script එකේ අපිට පොඩි දේවල් ටිකක් කරගන්න පුළුවන් නේද අපි බලමු අපිට කරගන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා මුලින්ම අපිට අපි ස්පීඩ් එක මේක තියාගමු අපිට වෙනස් කරගන්න අපිට turn ස්පීඩ් එක මේ වෙලාවේදී වැඩක් නැහැ මේ පබ්ලික් තියාගන්න මොකද මේවා මේ ඔක්කොම තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ දැන් මේ පේනවා ඔයාලට මේ ඔක්කොම මේ වෙලාවේ ඩිස්ප්ලේ වෙනවා කොහෙද අපේ ඉන්ස්පෙක්ටර් පැනල් එකේ ඒ නිසා මේ ඔක්කොම ඩිස්ප්ලේ වෙනක තේරුමක් නැති වැඩක් අනවශ්‍ය වැඩක් අපේ ගේම් එකේ performance උනත් එකකින් performance වල issues වෙන්න පුළුවන් ඒ නිසා එක issues වෙන්න පුළුවන් ඒ නිසා ඒ issues මගහැරව ගන්න සහ අපිට මේව බොරුවට මේක තියන් හිටිය කියලා වැඩකුත් නැහැ ඒ නිසා මේක clean up කරගන්න පුළුවන් මේවා අපිට පුළුවන් private variables කරන්න right එතකොට අපි turn speed එක දැනට හොයාගත්තා මම හිතන්නේ දල වශයෙන් අපිට 25ක් වගේ ඇති right 25ක් වගේ තියාගමු ඒ වගේ එතකොට මම ඒකලා 25ක් වුණාට පස්සේ මම මේක ටික මම මේක ඔය වගේ ස්ථිරාගයක් තියලා මම මෙයාව public කරන්නේ private කරනවා හරි private කරාම මම පාවිච්චි කරන පුරුද්දක් තමයි මගේ මම private variables ඔක්කොටම මේ වගේ ඉස්සරහින් වැරදි වචනයක් කියනවා මොකද්ද ඒකට කියන්නේ underscore එක හොඳේ right හරි underscore එකක් දාගත්තා right එතකොට මම දන්නවා මේක දැකම මේ turn speed එක මම මේ වචනේ නැත්නම් මේ variable එක private එකක් කියලා right එතකොට දැන් මේක දාපුවම errors එනවා මේ වෙනවනේ මොකද මේ වචනේ මම වෙනස් කරපු නිසා එයා සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ කෙනාට ප්‍රශ්නයක් වෙනවා ඒ නිසා මම එයාවත් මේ වගේ underscore එක දාගන්නවා මේ ප්‍රශ්නේ මගේ ආවුණා ඊට පස්සේ ඊළඟට මේ public float මේ දෙන්නම් මට private තියාගන්න තේරුමක් නැහැ මොකද මේගොල්ලෝගේ values ඉස්සරහට පේන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට මේගොල්ලෝ horizontal සහ forward ඒ input පේන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා මම එයාලවත් private කරගන්නවා හරි private කරගන්නවා ඒ වගේ මෙයත් private කරනවා private කරලා මේ දෙන්නටමත් underscore එක නේ underscore එක
දාගත්තා. ඒ වගේම එයාලට සම්බන්ධ මෙන්න මෙයාලටත් අන්ඩර්ස්කෝර් එක දානවා. ඒ වගේම මෙතෙන්ටත් දාගන්නවා. බලන්න මේ වේරියබල් වලට නම් දෙනකොට මේකට වෙනම මම ඉස්සරහට කියලා දෙන්නම් ආයෙත් වෙලාවක මේ වේරියබල් වලට නම් දෙනකොට මේකෙදි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හොඳේ මේ මම එදා කියලා දුන්නා මම හිතන්නේ මේ අන්ඩර්ස්කෝර් එකෙන් පටන් ගන්න පුළුවන් අපිට ඉලක්කමකින් පටන් ගන්න බෑ. ඒ වගේම මේ අතර ස්පේසස් තියෙන බෑ. අන්ඩර්ස්කෝර් එක ගැන විශේෂ සංකේත පාවිච්චි කරන්න බෑ. ඔන්න ඒ වගේ කීවර්ඩ්ස් පාවිච්චි කරන්න බෑ. ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම මම ඊට පස්සේ ප්‍රයිවට් වේරියබල්ස් ටික ඔක්කොම ටික දාගන්නවා එක ළඟට. මේව තියන උඩින් අඩු කරන්නම් ස්පේස් එක. රයිට් මේගොල්ලෝ එක ළඟට තියාගන්නවා. එතකොට ඒකලා ඕනනම් කෙනෙක්ට කමෙන්ට් එකක් දාගන්න පුළුවන්. මේ ටික හරි ප්‍රයිවට් වේරියබල්ස් කියලා. ඒ වගේ පබ්ලික් එක මම උඩින් තියාගන්නවා. ඊට පස්සේ ඊළඟට මෙතන ඔයාලට අවශ්‍ය විදිහට කමෙන්ට් කරගන්න පුළුවන්. අපි දාගත්තනේ මෙතෙන්ට දැන් මෙයාව මෙයාට මෙතන දාගත්ත move vehicle forward කියලා අපි දාගමු මෙතන move vehicle left and right. move නේ මේ ඇත්තටම අපි දාගමු මේක rotate කියලා නේ. සරල ඉංග්‍රීසි වලින් මම pseudo codes වලින් වගේ මේවා දාන්නේ. එතන මේ මොකද එතන එහෙම අපිට කියව ගන්න පහසු විදිහට දාගත්තා නම් ලේසි. හරි rotate vehicle left and right කියලා දාගත්තා. ඒතකොට මෙතනදී අපි කරේ මේ දෙන්නගෙන්ම අපි කරේ inputs ගත්ත එක. හරි. අපි එකට දාගමු මෙයාට දාගමු get අපි දාගමු horizontal input කියලා. හරි. අපි එකකම ලියාගමු. එතකොට ලේසි වැඩේ. හරි. හරි. අපි යාගේ horizontal and vertical inputs ගත්තා. මෙන්න මේ කොටස් දෙකෙන් කරේ එක. නැත්නම් මේ දෙන්නෙන් කරේ එක. ඒ වගේම මේ part එකෙන් අපි ඉස්සරහට නැත්නම් forward axis එකේ vehicle එක move කරනවා. ඒ වගේම මේකෙදි අපි rotate කරනවා left and right කියන axis දෙකේ. right. ඒතකොට ඔය විදිහට අපිට දැනට කරන්න පුළුවන් මේක මිටඩිය අපි බලමු ඉස්සරහට අපිට තව අවශ්‍ය විදිහට වෙනස්කම් කරගන්න. නමුත් දැනට මේ තව එක දෙයක් අපිට කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති YouTube එකේ එහෙම මේ ටියුටෝරියල්ස් කරන අය කරනවා ඇති මේ සාමාන්‍යයෙන් මේ මෙන්න මේ time.delta time කියන එක අපි අවසානයේ තමයි දාගන්නේ. right මම එකත් අවසානට දාගන්න. අවසානට දානවා කියලා කියන්නේ මේ line එකේ අවසානට තමයි දාගන්නේ. සාමාන්‍ය එක එහෙම කරා කියලා විශේෂ දෙයක් නෑ. නමුත් මේ සාමාන්‍යයෙන් මමත් ඒක ඒ විදිහට කරනවා. right. හරි ඔන්න ඔය විදිහට. දැන් මේව අවසානට දාගත්තා. ඔයාලත් ඉතින් ඒවා පුරුදු වෙන්න ඒවා හොඳ හැබිට්ස් කවුද ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වුණාම. රයිට් ඔන්න ඒ දේවල් ටික තමයි අපිට එහෙනම් දැනට අපේ ස්ක්‍රිප්ට් එකේ කරගන්න තියෙන්නේ. දැන් අපි බලමු මේ කරපු දේවල් වලින් අපේ ගේම් එකට නැත්නම් අපේ ප්‍රොටෝටයිප් එකට මොන හරි ඉෆෙක්ට් එකක් වෙලා තියෙනවා. ඉතින් දැන් මෙන්න මේ දේවල් ටික නැති වෙලා යන්න ඕන මෙතනින්. හරි ස්පීඩ් එක හැරෙන්න අනිත් අය නැති වෙලා ගියා. රයිට් දැන් අපි ප්ලේ කරලා බලමු. හරි ඔන්න මට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම රොටේට් කරන්න පුළුවන්. රොටේෂන් ස්පීඩ් එක ටිකක් මදි. ඒක ගැටලුවක් නෑ. දැනට අපි ඔහොම තියාගමු. පෙරළුණාම ඇක්සිස් මාරු වෙනවා නේ. රයිට්. තව එකපාරක් ප්ලේ කරලා බලමු. හරි. හරි සෑහෙන ලක් යනවා විදියට හැරවෙන්න. right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ step into the drivers seat කියන part එක නැත්නම් අපේ හතරවෙනි create with code course එකේ හතරවෙනි unit එක ඉවර කරේ ඔන්න ඔය විදිහට. right. එතකොට දැන් අපිට අද ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒවා ගැන බලන්න පුළුවන්. ඔයාලට මම හිතනවා කරපු දේවල් ටික තේරෙන්නේ නැති කියලා මුලින්ම අපි මෙන්න මේ දේවල් ටික කතා කරා Unity වල
කෝඩිනේට් සිස්ටම් එක මොකක්ද කියන එක ඊට පස්සේ අපි ඒක අනුසාරයෙන් නැත්නම් ඒකෙන් ඉගෙන ගත්ත දේවල් එක්ක UT engine එකේ තියෙන මොනවද ඉන්පුට් මැනේජ් එක ගැන කතා කරා නේද මෙතන edit කියන තැනට වෙලා project settings වලට වෙලා මෙතන තිබිච්ච මෙන්න මේ එක එක axis වල තිබිච්ච පොඩි පොඩි විස්තර ටිකක් කතා කරලා ඒවා කොහොමද අපි කෝඩ් එකට සම්බන්ධ කරගෙන මේ project එක අපිට අවශ්‍ය විදිහට නැත්නම් ප්ලේයර්ට අවශ්‍ය විදිහට control එක ගන්න කොහොමද කියන එක ගැන කතා කරා සහ අපි අවසානයේට අපේ project එක ක්ලීන් කරගන්න විදිය ගැන කතා කරා. රයිට් ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි කතා කරන්න අද තිබුණේ. පැයකට ආසන්න වගේ කාලයක් ගියා. අපි පොඩි වෙලාවක් ගමු ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම්. රයිට්. නදුන් ඉන්නවද මේ chat එකේ? ඔව් මං ඉන්නත්. ඉන්නනේ මගදී නැති වුණා නේද එකපාරට? ඔව් මගදී අවුල් ගිහිල්ලා සිග්නල් පොඩ්ඩක් ගියා ආයාව. හරි. ප්‍රශ්න මොනවද තියෙනවද? මම හිතන්නේ 15ක් 17ක් 16ක් වගේ ඇති කට්ටිය ඉන්නවනේ මේ. ඉන්න අයට මොනවද ගැටලු තියෙනවද කරපු දේවල් වල නැත්නම් තේරුණාද? මොනවද කන්ෆියුස් වෙච්ච දේවල් තියෙනවද? ක්ලියර් කරගන්න කතා කරන්න පුළුවන් අය ඉන්න කතා කරන්න හොඳේ. වාහනේ රෝද කරකවන්න මිනිස්සෙක් ක්‍රියේට් කළොත් එයාගේ අත් කකුල් හොලවන්න ඇවිදිනවා වගේ හදන්න ඔය විදිහට කරන්න පුළුවන්ද? ඔව් මේ ඒකට මුලින්ම මේ කවුද අහන්නේ නදී අර්ශනේ. රයිට් මේ මෙහෙම කරන්න කියන්නේ මේකට මෙහෙමයි කරන්න පුළුවන් මේ දැන් ඔය ඇසෙට්ස් ඇත්තට මේ වැඩේට නෙමෙයි හදලා තියෙන්නේ. ඔය අපි පාවිච්චි කරන ඇසෙට්ස්. එතකොට ඒ වගේ වැඩකට පොඩ්ඩක් ඇඩ්වාන්ස් ඇත්තට මේක ඇඩ්වාන්ස් කියන්නේ ඇනිමේෂන් වලින් තමයි අපි ඒක කරන්නේ. අපිට පුළුවන් එකට දැන් ඔය මික්සම වගේ සයිට් එකකින් වෙහිකල් එකක ඩ්‍රයිව් කරන ඇනිමේෂන් තියෙනවා. ඒ කියන්නේ ස්ටීරින් වීල් එක කරකවනකොට එතකොට මොනවාරි පැඩල් කරන දේවල් තියෙනවා නම් ඒ විදිහට මේ මූවමන්ට්ස් වලට අදාළ ඇනිමේෂන් තියෙනවා. ඒතර අපි කරන්නේ වාහනේ එයා ඉස්සරහට යනවා නැත්නම් වම් පැත්තට හරවනවා නම් අපි කරන්නේ ඒ වෙලාවට වම් පැත්තට අදාළ ඇනිමේෂන් එක ප්ලේ කරනවා. ඒ ගමන්ම වාහනේ හැරවෙන්න අවශ්‍ය වෙන කතාව ඒ ප්‍රෝග්‍රෑම් එක හදනවා. ඒ වගේම දකුණු පැත්තට හරවනවා නම් ඒ දකුණු පැත්තට එයා ස්ටීරින් වීල් එක හරවන විදිහට ඒක ඒ ඇනිමේෂන් එක ඒ වෙලාවේ ප්ලේ කරනවා. ප්ලේ කරන ගමන් වාහනේ දකුණු පැත්තට අදාළ මෙකනිසම් එක හදනවා හැරවෙන්න අවශ්‍ය වෙන. ඉතින් මේ වැඩ ටික ඔය විදිහට ඒ කියන්නේ එහෙම තමයි සරල සිද්ධිය ඔය මම කිව්වේ මේ ඔය වැඩේ කරන්න. වෙහිකල් එකේ බ්‍රේක් ට්‍රැක් එක ග්‍රවුන්ඩ් එකේ වදින්න හදන්නේ කොහොමද? බ්‍රේක් ට්‍රැක් එක. මොකද වෙහිකල් එකේ බ්‍රේක් ට්‍රැක් එක ග්‍රවුන්ඩ් එකේ වදින්න හදන්නේ කොහොමද කියනවා ස්ටෑන්ඩඩ් ඇසෙට් සෙට් එකේ වගේ. මට තේරුන්නේ හරි හරි මේ කළු පාට නෙමෙයි. ඔව් බ්‍රේක් වැදුණු පාර. ඔව් ඒක හදනවා කියන්නේ මේ ඒකට නම් එක එක්කෙනා එක එක ඉෆෙක්ට්ස් පාවිච්චි කරනවා. ඒකට මේ සරලවම මේ අපිට එක වැඩක් නෙවෙයි වැඩ කීපයක් කරන්න පුළුවන්. ඔය හැම එකකටම ඔයාලා දන්නවනේ මේ ඇත්තට මේ ප්‍රෝග්‍රෑමින් වලදීත් ඕක අපි කතා කරනවා නිතරම මේ එක දෙයක් කරන්න එක විදියක් නෙමෙයි මේ විදි ගණනාවක් තියෙනවා. හොඳේ ක්‍රම ගොඩක් තියෙනවා කරන්න පුළුවන්. ඔකට මේ සරලව නම් අහලා තියෙනවා ඇති මම හිතන්නේ Unity වල තියෙන trail effect එක කියලා. trail එකක් හදන්න trail effect එකක් ගන්න පුළුවන් Unity වල. හරිද? ගොඩක් වෙලාවට සරලව මේක පාවිච්චි කරන්න පුළුවන් trail effect එකක් අරගෙන අපිට පුළුවන් trail එක කලින් කියලා දීලා මෙන්න මේ දුරකට trail එක ඇඳෙන්න ඕන බ්‍රේක් එකේ පාර අනුව අපි ගහපු ප්‍රමාණය අනුව නැත්නම් එක බ්‍රේක් කරපු වෙලාව අනුව අපිට පුළුවන් trail එකක් ඔකේ තියෙනවා trail renderer කියලා එකක් Unity වල. හොඳේ. මේ trail එක අරගෙන හදන්න පුළුවන්. මේක ඒ trail rendering කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔකට particle effect එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් VFX පැත්ත visual effects පැත්ත අරගෙන ඒත් ඒ වෙලාවෙම render කරන්න හදන්න පුළුවන්. right එහෙම පුළුවන්. එහෙම නැත්නම් ඉතින් තවත් ක්‍රම තියෙනවා script එක හරහා කරන්න පුළුවන් දේවල් එක එක assets පාවිච්චි කරලා. හොඳේ වෙන වෙනම assets පාවිච්චි කරලා. ඉතින් ඔය කිව්ව ක්‍රම ඔක්කොටම ඔය වැඩේ කරන්න පුළුවන් ක්‍රම එකක් නෙමෙයි 4ක් 5ක් ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඇසෙට් හදන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඇසෙට් කියලා මේ කිව්වේ මොකක්ද දන්නේ නැහැ. කොයි ඇසෙට් ද කියන්නේ දැන් අපි මේ ගේම් එකේ ඔයා ඔය දැන් දකින ඔය කායක ඒ ගස් කොළන් ඒ වගේ ඇසෙට්ද නැත්නම් මේ ඇසෙට් කියලා කිව්වහම ඇසෙට්ස් වර්ග එකක් නෙමෙයි ඇසෙට්ස් ඔක්කොම අයිති වෙන්නේ සවුන්ඩ් එකක් අයිති වෙන්නේ ඇසෙට් වලට ස්ක්‍රිප්ට් එකක් අයිති වෙන්නේ ඇසෙට් වලට VFX පාටිකල් එකක් ඔය මැටීරියල් එකක් ඔය ඔක්කොම මේ කියන්නේ මේ මම දත කියලා දුන්නේ මෙන්න මේ
මෙන්න මේක ඇතුලේ තියෙන හැම දෙයක්ම අපි කියන්නේ assets කියලා. ඒ කියන්නේ මේ තියෙන scene එකත් asset එකක්. නේද? මේ තියෙන script දෙකම asset දෙකක්. ඒ වගේ මේ අමතරව මේ course library folders ඒවත් asset. සමහර කෙනෙක් අර ගොඩක් වෙලාවට අපිට assets කිව්වම හිතන්නේ මේ background එකේ දකින්න තියෙන සහ මේ items. ඉතින් මේවා හදනවා නම් සරලවම blender වගේ software එකක් අපි සසිත එහෙම කරන්නේ. blender හෝ maya 3D max වගේ software එකක් පාවිච්චි කරලා මේවා හදන්න පුළුවන්. 2D assets හදනවා නම් Adobe Illustrator එහෙම නැත්නම් Photoshop GIMP ඔය වගේ softwares පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ sounds add කරන්න පුළුවන්. වාහනේ යනකොට brake වදිනකොට හැප්පෙනකොට ඔව් sounds add කරන්න පුළුවන්. sounds ගැන අපිට මේකෙදි දෙවෙනි section එකේදී කතා කරන්න තියෙනවා sound effects ගැන. අපි එතකොට sound එකක් play කරන්නේ කොහොමද කියන එක ගැන පෙන්නන්නම්. sounds play කරන්න පුළුවන් අපිට ක්‍රම ගොඩක් තියෙනවා. හොඳේ game එක play වෙනකොට loop එකක් විදිහට play කරන්න පුළුවන්. triggered event විදිහට යම්කිසි trigger එකකට කෙනෙක් ඇතුල් වෙලා ඒක collide වෙනකොට එතනදී play කරන්න හදන්න පුළුවන්. එහෙම නැත්නම් custom scriptable events පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද මේ අපිට අදාළ දැන් ඔයාව කිව්ව කතාවයි තියෙන්නේ. මේ වගේ වලට වාහනේ හැප්පෙනකොට එහෙම නැත්නම් බ්‍රේක් ගන්නකොට වගේ දේවල්වලදී අපිට පුළුවන් මේ පෙඩල් එක පාවිච්චි කරනකොට මේ දේ වෙනවා නම් අර අපි කියන්නේ if else condition අපි පාවිච්චි කරන්නේ. if else condition පාවිච්චි කරලා සරලවම මේ වැඩේ කරන්න පුළුවන්. තාම අපි if else ඒ දේවල් වලට ආවේ නැහැ. අපිට ඉස්සරහට හම්බ වෙන ඒවා. if else condition මේ වගේ දේවල් පාවිච්චි කරලා අපිට තියෙනවා මේවා sound play කරන්න වෙනම methods තියෙනවා. right audio source කියලා කතාවක් තියෙනවා. අපි ඉස්සරහට කියලා දෙන්නම්. ඒ audio source එකේ source එකත් එක්ක සම්බන්ධ වෙලා play one shot ඔන්න ඔය වගේ පොඩි functions methods තියෙනවා. ඒවා call කරලා ලේසියෙන්ම ඔය වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ indie game developer කෙනෙක් වෙන්න ඔය හැම දෙයක්ම දැනගෙන එන්න ඕන නේද? ඔව් indie developer කියලා කෙනෙක් කියලා කියන්නේ අතරම අර මේ all rounder කෙනෙක් වගේ කෙනෙක් නේද? මොකද assets හදන්නෙත් එයාමයි, particle effects නැත්නම් visual effects හදන්නෙත් එයාමයි, audio effects නැත්නම් sound engineering part එක බලන්නෙත් එයාමයි, game එක design කරන්නේ, game එකේ mechanism එක හදන්නේ, programming part එක, එතකොට user interfaces ඊට පස්සේ game එකේ icon එකේ ඉඳලා game එක publish කරන දක්වා මේ දේවල් ටික ඊට පස්සේ game එක market කරන තැන ඉතින් ඔය හැමදේම කරන්නේ indie game developer කෙනෙක් නම් එයා තමයි. ඉතින් ඒ නිසා indie developer කෙනෙක් වෙනවා නම් ටිකක් මේ හැමදේ ගැනම overall හොඳ idea එකක් තියෙන්න ඕන. නමුත් ඉන්න level එක ඕන කෙනෙක්ට හදාගන්න පුළුවන්. ඒක ඒ level එකට එන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඉතින් අර එහෙම කෙනෙක්ට ප්‍රශ්නේ තියෙන්නේ game එකක් release කරන කාලයක් යනවා. චූටි සරල game එකක් වුණා මාස ගාණක් යනවා release කරන්න. මොකද එක එක දේවල් එයා තනියෙන් improve කරන්න ඕන නිසා. දිගටම Google Meet ද පාවිච්චි කරන්න කියලා අහනවා. මොකද Google Meet ගැටලුවක්ද? මොකද අර Microsoft Teams එකේ ප්‍රශ්න නිසා තමයි මේ Google Meet එකට ආයෙත් හැරුනේ. මේ data ප්‍රශ්න තියෙනවා ඉතින් ගොඩක් අයට ඒක මොකද කරන්නේ? ඉතින් ඒක ප්‍රශ්නයක්. මොකද අපිට නැත්තම් හැමදාම recording එක ඔයාලගෙන් ඉල්ලන්න වෙනවා. මොකද අපිට මේ ලොකුවට මේ අර ආයෙ සැරයක් ඉල්ලගෙන ඔක edit කරන්නත් ඇතරම් වෙලා මදි. මේ අර noise ඒවා මේ වයින් කරන්න. ඉතින් ඒ නිසා මේ Google Meet දැනට පාවිච්චි කරමු කියන අදහස තමයි ඉන්නේ. ඒක ගැටලුවක් නම් පොඩ්ඩක් අපිට කියන්න. මට Zoom එකේ MS මොකද Team නම් රෙකෝඩ් ගැටලුව? කරන්න පුළුවන්ද? පුළුවන්ද? වොයිස් රෙකෝඩ් කරලා දෙන්න පුළුවන් මට. ඕන්න. මේ Zoom එකේ අවුල තියෙන්නේ අපි ගෙවන්න ඕනේ ගාණක් තියෙනවා. ඒ ගාණෙන් 40 නේද දෙන්නේ? විනාඩි 40 අනිත් එක මේ එකවර ජොයින් වෙන්න පුළුවන් කට්ටිය ප්‍රමාණයක් තියෙනවා ලිමිට්. අපිට ඒක නම් ගැටලුවක් වෙන්නේ නැති. අපි ලොකු ගාණක් නැහැ 20කට අඩු ප්‍රමාණයක් හැමදාම ඉන්නේ. ඒ නිසා නම් ගැටලුව නැහැ. අරක තමයි ප්‍රශ්නේ. විනාඩි ගාණක් තියෙන ඒ ප්‍රශ්නේ තියෙන නිසා නැත්නම් Zoom එකත් හොඳයි. මේ අර රෙකෝඩින් එක නදුන් වෙනම රෙකෝඩ් කරත් ඔඩියෝ එක පොඩ්ඩක් අර එක දෙක සින්ක් කරද්දී හරි අමාරුයි යන්නේ. මේක මේ ගානට අවශ්‍ය තැනට මැච් කරගන්න දැන් ඔය පරණ දාලා තියෙන වීඩියෝස් ඔක්කොම ටිකක් අමාරුයි. සමහර තැන්වලදී ප්‍රශ්න තියෙනවා. ඒ නිසා චුට්ටක් බලමු අපි හොඳේ. ඊළඟට Skybox එක Unity වලින්ද හදන්නේ කියලා අහලා තිනවා. ඕක Skybox එක කියන එක game engine එකේ කතාවක්. හොඳද? Skybox එක game engine එකේ කතාවක්. ඒතකොට Skybox එක කියලා අලුත් දෙයක් නෑ. material එකක්ම තමයි තියෙන්නේ. material set එකක් material එකක් තමයි ඔය Skybox එකට අරන් තියෙන්නේ. ඉතින් අපි කරන්නේ material එකට අවශ්‍ය textures ටික හදාගන්න එක තමයි කරන්නේ. 2D software එකකින් Photoshop වගේ software එකකින් අවශ්‍ය textures ටික හදාගෙන ඒ ටික material එකට apply කරනවා. හරිද? material එකට apply කරලා material එක තමයි Unity එකේ scene එකට add කරන්නේ. අපි lightning settings වලදී scene එකට add කරන්නේ Skybox එක විදිහට. හරිද? ඒක හරිම simple වැඩක්. වෙලාවක අපි ඒක කියලා දෙන්නම් ඉස්සරහට. දැන් මේ පළවෙනි course එක ඉවරලා ඔය advanced දේවල් පොඩ්ඩක් කියලා දෙන්නම්. ඊට පස්සේ signal පොඩ්ඩක් අවුල් වුණොත් මේක disconnect වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒක තමයි වැඩේ.
බලමු එකට මොකක් හරි මේ Zoom එක හොඳයි මොනවද Zoom එකත් හොඳයි මේ Meet එකත් හොඳයි අර MS මොනවද Team එකත් හොඳයි MS Team එක ගොඩක්ම හොඳයි අර රෙකෝඩින් ප්‍රශ්නේ වෙන්නේ අපිට ඒ ප්‍රශ්නේ තමයි නැත්නම් ඇත්තටම හොඳයි නේද නේද ඔව් ඒක තමයි ඒක ලොකුම data අවුල. usage එක හොඳයි අනික ඒක අර මේ අපිත් කතා වුණා user friendly මදි නේද නිකක් මේ කියන්නේ මේ සාමාන්‍ය කෙනෙක්ට ඒක configure කරලා කරගන්න අමාරුයි ඒක account හදාලා ටිකක් වැඩ ගොඩක් ඔව් තියෙනවා නේ ප්‍රශ්න නිසා නමුත් අපේ team එකේ යන ඔක්කොමලා කට්ටියම අපි හදාගන්න තියෙන ගොඩක් අය මං හිතන්නේ ඔක්කොමලා වගේ අපි බලමු ඒක ඉස්සරහට හොඳයි එතකොට තව ප්‍රශ්න මට කියන්නකෝ දැන් අද කරපු දේවල් ටික ඔයාලට තේරුණාද කියලා මම හරි ඔක්කොටම කලින් වැදගත්ම දේ ඒක නේද මේ අද සෙෂන් එකේ කරපු දේවල් ටික දැන් ගොඩක් දෙනෙක් YouTube channel එකකට බලන කට්ටිය ඉන්නවා නිතරම මේ හරි ඒ නිසා මේ අද එක තේරුණා නම් ඒක තමයි ලොකුම දේ. ඔව් අද පාඩම පට්ට කියලා දෙනවා රයිට්. තේරුණා කියලාත් තියෙනවා රයිට් රයිට්. ඔයාලා මේ කතා කරන්න පුළුවන් අය ඉන්නවනම් කතා කරන්න හොඳේ මයික්‍රොෆෝන් එක ඔන් කරලා මේ නේද නේද මේක අපි කැමති ඔව් කඩේට. අනිවාර්යෙන්. කතා කරන්න පුළුවන් නම් හොඳටම හොඳයි. දැන් අපිටත් නිකන් ආසයි ටිකක් ඉන්න මේ ලෙසන් එක සස්පිරිට තිබ්බා කියලා රයිට් thank you කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අදහස් එහෙම දෙන්න පුළුවන් නම් එතකොට නදුන් අපිට තව මතක් කරන්න දේවල් මොනවද තියෙනවද මේ වැඩේ යනකොට තව හ්ම්. හරි මේ මොකද්ද 3D පැත්තේ මේ 3D කරන අය ඉන්නවනම් පොඩ්ඩක් අපහු මේ මං කලිනුත් මැසේජ් එකක් දාන්න කියලා කට්ටියට කිව්වා කීප දෙනෙක් මැසේජ් කරලා තිබ්බා. මේ අය මොකද්ද පාටිකල් සිස්ටම් ඒ වගේම තව පෝස්ට් ප්‍රොසෙසින් වගේ සයිඩ් වලට කැමති අය කැමැත්තක් තියෙන අය මේ මැසේජ් එකක් දාන්න. ඔව් මේ අපිට මැසේජ් කියන්නේ ඔයාලා කැමති මොන පැත්තද කියන එක අපිට දාන්න හොඳේ ඔව් මේ කියන්නේ මේ අපිට දැන් කියන්නේ මොනවා හරි ඔයාලට chance එකක් හම්බ වෙයි ඔව් මේ ඔය අර හැංගිලා ඉන්න සෙට් එකට එළියට එන්න chance එකක් හම්බ වෙයි මේ visual effects පැත්ත lightning animation ඔව වෙන මේ fun parts හොඳේ මේ ආසාවෙන් කරන්න පුළුවන් දේවල් visual effects එහෙම ලස්සන illustration මොනවද අපි ඇතුලේ කරන්නේ ලස්සන design කරන දේවල් මේ දේවල් ඉතින් ඒ නිසා මේ එහෙම එක හැකියාවන් ආසාවල් තියෙන කට්ටිය ඉන්නවනම් අපිට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න නදීකා හර්ෂණ තේරුණානේ කෝඩින් පාර්ට් එක තනියම කරනකොට තව තේරෙයි. ඔව් ඒක එච්චර අමාරු දේවල් නෑ. හරි ටිකක් පහුවෙලා කතා කරමු කියලා තියෙනවා. ඔව් ඒක තමයි දැනට ඔයාලා කරලා ඔය අපි හැම වෙලෙම කියන එක දැන් අපි දැක්ක ගොඩක් දෙනෙකුත් ඔය සමහර අය ගේම් පබ්ලිෂ් උත් කරනවා මේ දැන් මේකේ බේසික් කෝස් එක ඉවරනකොට ඔයාලට තේරෙයි ඔයාලා යන්න ඕන පාත් එක මොකක්ද කියන එක. රයිට් නේද මේ මොන පැත්තටද මගේ හැකියාව වැඩිපුරම තියෙන්නේ කියන එක ඔයාලට තේරෙයි. මම visual effects පැත්තට යනවද නැත්නම් 2D illustration පැත්තට යනවද programming part එක කරනවද animation lightning වලට යනවද post processing ඔය දේවල්ද audio engineering sound effects ඒ පැත්තද කියලා. ඒ නිසා මේ ඕවරෝල් හැම දෙයකම අයිඩියා එකක් තියාගන්න මේ දේවල් කියන්නේ දැන් අපි හිතන්නකො ගේම් එකක් හදන්න try කරනවා මට ඔඩියෝ එකක් එක තැනකදී ප්ලේ කරගන්න බෑ. ඒතර මම මේකට වෙනම ඔඩියෝ කරන වෙනම මිනිස්සෙක් හොයනවා නම් ඒක සාර්ථක වැඩක් නෙමෙයි. ඕවරෝල් අපිට හැම දෙයකම පොඩි හරි දේවල් ටිකක් ඕන වෙනවා ඉතින්. හොඳ ඒ නිසා මේ හැමෝම මේ කරන දේවල් ගන්න මේ කොහොමත් මේ පැය 37ක මේ කෝස් එකේදී ඔය ඔයාලට ඕන හැමදේම බේසික් දේවල් ටික කවර් වෙනවා. programming code පාඩම් කරගන්න ඕනද? කෝඩ් පාඩම් කරන්න යන්න එපා. හොඳේ ඒකේ තියරි එක ඔලුවට දාගන්න. එතකොට පාඩම් කරොත් කවදාවත් වැඩේ කොට දාගන්න බෑ. හොඳේ පාඩම් කරන්න යන්න එපා මේවා. කියලා මේ තියරි එක තමයි ඔලුවට දාගන්න ඕනේ මේ දේ වෙන්නේ කියන එක. හොඳේ මම පුළුවන් තරම් ඔයාලට උගන්වනකොට මේ සරලවම මේ කියලා අනිත් දෙනවා මේ මෙහෙමයි මොකද මේ මම දැන් පාඩම් කරන්න ඕනේ නැහැ. මොකද මේ අපිට මතකය කියන එක අදාළ නැහැ මේකෙදි. දැන් අපි හිතමු කෝඩ් මේ අපි දැනගන්න ඕනේ තියරිය මෙතෙන්ට මේ දැන් අපි මොකක් හරි මේ මෙකනිසම් එකක් ලියද්දි මෙතෙන්ට for loop මෙතෙන්ට loop එකක් දාන්න ඕනේ. loop ගැන ඉස්සරහට කියලා දෙයි. මෙතෙන්ට මේ මෙහෙම if එකක් දාන්න ඕනේ. මෙතෙන්ට loop එකක් දාන්න ඕනේ කියන එක තේරුම් ගන්න පුළුවන් විදිහට හැදුනොත් ඔළුව ඊට පස්සේ if එක දාන විදිහ ඔයාට Google කරගමන් මේ හොයාගත්ත හැකි එකේ මේ යූස් කරන විදිහ ඒක ඒ කියන්නේ අර පාවිච්චි කරන විදිහ නිකන් කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේ පාවිච්චි වෙන තැන ඔළුවේ තියාගත්තා නම් හරි. එතකොට මේ කොහොමත් ඒක ප්‍රැක්ටිස් එකෙන් ඔටෝමැටිකලි එනවා. හොඳේ ඒක අනිවාර්යෙන් ප්‍රැක්ටිස් එකෙන් එනවා. දැන් මට උනත් මේකේ තියෙන මේ ඔක්කොම ෆන්ක්ෂන් දවසක සමහර ඒවා කියන්නේ කාලෙන් කාලට මේ අලුත් ඒවා එකතු වෙනවනේ. සමහර ඒවා කාලෙන් කාලට ඔබ්සොලීට් අයින් කරලා දානවා අලුත්ෙන් ඒවා එනවා. ඒ හැම එකම එහෙම පාඩම් කරලා කවදාවත් තියාගන්න බෑ. මේ වැඩේට දන්නවනේ අපි හොඳම යාළුවා හැමෝගෙම Google එක තමයිනේ. Google එක තියෙන ඒවට සහ මේ Unity documentation එක තියෙනවා නියම documentation එකක්. මේ Unreal Engine එකේවත් නෑ එච්චර හොඳ documentation එකක්. මේ Unity එකේ තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරන ඉදී කියලා දෙන්නම්. පාඩම් කරන්න යන්න එපා. මේ කරන දේවල් ටික
හොඳම දේ එකම දේ 5-6 වතාවක් නැවත නැවත කරන්න තනියෙන්. දැන් ඔයාලා මම සෙෂන් එක කරාම ගොඩක් දෙනෙක් ඒක තනියෙන් කරලා මම ඉවරයි කියලා හිතනවා. එහෙම නෙමෙයි ඊළඟ පාර බලන්න වැඩි බලන්න නැතුව තනියෙන් කරන්න. තුන්වෙනි පාර try කරන්න තනියෙන්ම කරන්න. එතකොට පස්සේ ආය කවදාවත් ඒ වගේ ගේම් එකක් හදනකොට ඔයාලට තේරෙනවා මම මේ දේ මේ කාය එකක් මූව් කරන්න නම් මේ දේ කරන්න ඕන. ගේම් ඔබ්ජෙක්ට් එකක් චලනය කරන්න නම් මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ කියන එක. එතකොට දැන් කොහොමත් මේ මම කියලා දෙද්දි මේක පුළුවන් තරම් සරල කරනවා. මොකද මම දන්නවා මම ඉගෙන ගන්න කාලේ තිබිච්ච අමාරුතා කොහොමද කෙනෙක්ගෙන් අහගන්න කෙනෙක් නැති ප්‍රශ්න නිසා. ඒ නිසා මේවා කියනකොට පුළුවන් තරම් අපි සරලව කරනවා. ඒ නිසා ඔය අපි කරන දේවල් ටික ප්‍රැක්ටිස් කරන එක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ගේම් එකක් පබ්ලිෂ් කරනකොට ප්‍රයිවසි පොලිසි ඕනේ දෙයකට ප්‍රයිවසි පොලිසි දැන් ඕනේ අලුතෙන් කොහොමද නැත්තම් Google එකෙන් නදුන්ට එහෙමත් එක්ස්පීරියන්ස් තියෙනවා මම හිතන්නේ පබ්ලිෂ් කරලා මේ ඇප්ස් මේ ළඟදී වුණා. පබ්ලිෂ් කරද්දී ඕනේ. ඔව් ඒක තමයි. Unity ගේම් හදද්දී හයි පොලි ලෝ පොලි සීන් එකක් තියේද vertex වැඩි වුණාම හිර වෙන ගතියක් තියේද? ඔව් මෙහෙම ඒක අපේ choice එක සහ ඒක choice එක වෙන්නත් හේතු බලපානවා. සාමාන්‍යයෙන් මේ ලෝ පොලි ගේම් මට නම් ලස්සනයි. හොඳේ ඒක අපේ කැමැත්ත ඒක අපේ ෆ්ලේවර් එක. ඒ කියන්නේ මම කැමති ටිකක් සාමාන්‍යයෙන් ඔය ලොකුවට වුණාට රෙඩිය රියලිස්ටික් මේ පැත්තට යන්නේ නැතුව ලෝ පොලි වලට මම නම් කැමති. මේ ඒ ලෝ පොලි වුණාට ගේම්ස් වල අර ඒ වුණාට මගේ කැමැත්ත තමයි මේ පොඩ්ඩක් රියලිස්ටික් වෙන විදිහ එකට. ඔව් එක එක්කෙනාට ඩිපෙන්ඩ් හොඳේ එක එක්කෙනාගේ කැමැත්ත රයිට් ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ හැබැයි ඔක අපි ඇක්චුවල් ගේම් එකකදී ඔක බලන්න වෙනවා එකක් තමයි අපේ ඔඩියන්ස් එක මොන වගේ වට කියන්නේ ගේම් එක මම මේ කියන්නේ ගේම් එකක් පබ්ලිෂ් කරන කතාවේදී හොඳේ බලන්න ඕන ඔඩියන්ස් එක මොන වටද කැමති සහ අපි පබ්ලිෂ් කරන ගේම් එක අපේ එකඟතාවය අනුව මේ දෙයට අපි ලෝ පොලිද මේක හයි එන්ඩ් ඩීටේල්ස් වලට යනවාද කියලා හැබැයි ඩීටේල්ස් වැඩි වෙන්න මොකද වෙන්නේ අර ප්‍රොසෙසින් පවර් එක වැඩිපුර ඕනේ අපේ end device එකේ නැත්නම් අපේ end user ගාව තියෙන end user කියලා කියන්නේ අපි සරලවම අපේ game එක play කරන කට්ටිය නේ එයා ගාව තියෙන device එකට මේක fit වෙනවද කියන එක. එතකොට ඒ නිසානේ දැන් games එකක games මේ computer එකේ මේ game එක play කරන්න බෑ. මේක පුළුවන්. මේක play වෙනවා හැබැයි lag වෙනවා. අන්න ඒ වගේ scene වෙන්නේ. ඒ නිසා මේ ඒක ප්‍රශ්නයක් නෑ ඇත්තටම හොඳේ. ඒක කිසිම ගැටලුවක් නෑ මේ අපි තීරණය කරන්න ඕන. එතකොට ඒක අවශ්‍ය කෙනා කොහොම හරි ගේම් එක ප්ලේ කරයි. හැබැයි ඔය කිව්ව කතාව තියෙනවා. හොඳේ ගේම් එකකදී කම්පියුටර් එකේ දැන් ඉස්සරහට කියලා දෙන මේවා අපි ඉස්සරහට දැන් ගේම් ඔයාලා දිගටම අපිත් එක්ක තව කාලයක් ඉන්නවා නම් ඉස්සරහට කියලා දෙන්න පුළුවන් ගේම් එකක මේ ඔය අපේ මොනවද මේ ස්ටැට්ස් එහෙම ගන්න විදිය. කියන්නේ මේ ගේම් එකේ මේ මොනවද පබ්ලිෂ් කරන්න කලින් අපි කරනවනේ අර මේ ටෙස්ට් කරන දේවල්. ඒ ටෙස්ට් කරපුවාම Unity එක තියෙන ප්‍රොෆයිල් ඊට පස්සේ bottleneck ටෙස්ට් කරන්න තියෙනවා. ඔය දේවල් කරන්න තියෙනවා ගේම් එකක් පබ්ලිෂ් කරන්න කලින්. හොඳේ සෑහෙන දේවල් අපි ඒවට මොකක්ද ඒකට කියන්නේ ගේම් එකේ මට මේ නම් මතක නෑ ඒ කියන පාර්ට් එකට දැන් නම එන්නේ නෑ ඔලුවට මේ ගේම් එක ඔය රිලීස් කරන්න කලින් අපි මේ දේවල් කරනවා ටෙස්ට් කරන දේවල් කරනවා. ඉතින් මේ අන්න ඒව කරලා අපි බලනවා ගේම් එක කාටද සුදුසු මේක හොඳයිද කොහොමද කියන එක ගේම් එකේ පුළුවන් තරම් ස්මූත් කරගන්නවා අපි. ඉතින් අර choice එක ඔයාලා තීරණය කරන්න ඕන මමගේ audience එක මොකද්ද පාවිච්චි කරන devices මොනවද මම හදන game එක මොනවද කියලා. කොහොම නමුත් basic level එකේදී උත්සාහ කරන පුළුවන් තරම් සරල game. ඒ වගේම තමයි කොහොමත් මේ විශේෂයෙන් වල mobiles game හදනවා නම් ඔළුවේ තියාගන්න සරල games වලට තමයි මිනිස්සු කැමති. ගොඩක් කැමති ලොකුවට realistic ඔය මොනවද මේ මට මතක නැහැ Call of Duty mobile වගේ ඒවා ඇත්තටම සාර්ථක games නමුත් ලොකුවට ජනප්‍රියතාවයක් නැහැ. සාමාන්‍ය සරල ඔය කල හෙලික්ස් වගේ ගේම්ස් අරන් බැලුවොත් එහෙම බලනකො මේ බිලියන ගණන් සෙල්ලම් කරන්නේ ඒවා. මේ වගේ සරල ගේම්ස් වල තමයි මිනිස්සු කැමති. ඔය මම කියන්නේ පබ්ලිෂ් කරන ලෙවල් එකට ආවහම හොඳේ. ටික පොඩ්ඩක් කල්පනා කරන්න. හිර වෙන ගතියක් තියෙනවා කියන්නේ ඒක ඩිවයිස් එක අනුව තමයි හොඳේ. ඒ කොහොමත් ගේම් එකේ performance අපි බලන්න ඕන අනිවාර්යෙන් පබ්ලිෂ් කරන්න කලින්. මම සාමාන්‍යයෙන් කෝඩ් ලයිබ්‍රරි එකක් තියාගන්නවා. එතකොට ලේසි. ඔව් මමත් එහෙම තමයි සමහරවිට ඉස්සර කරේ. දැන් නම් එහෙම වෙලාව මදින් සා කරන්නේ නැහැ. හොඳම දේ මගේ පෞද්ගලික අදහස පුළුවන් නම් මේ කරන කෝඩින් තනියෙන් පොතක ලියන්න පොතක් අරගෙන ලියන්න. දැන් ක්‍රියේට් විත් කෝඩ් කියලා දැන් මම වුණත් ඔයාලට මේ පාර්ට් එක කරන්න කලින් වෙනම පොතක් වෙන් කරගෙන මේ පොතේ එදාට කරන්න තියෙන කෝඩින් පාර්ට් එක මම තනියෙන් ලියලා ඒ ටික අර මේ ක්‍රියේට් විත් කෝඩ් කෝස් එක ෆලෝ කරලා ඒ ටික බලලා තව ඇඩ් කරන්න ඕන දේවල් හදලා ඉවරලා එහෙම තමයි කරගන්නේ. ඉතින් එතකොට අර අපේ පෞද්ගලික වේදේ ඉම්ප්‍රූව් වෙනවා කොහොමද? නතුන් තව මොනවද තියෙන්නේ? එහෙමනොත් ස්කල්ප්ටිං කරපුවා ඇඩ් කරන්න බෑනේ කියලා කියනවා. එහෙම එකක් නෑ. හොඳේ ස්කල්ප්ටිං ඇඩ් කරන්න බෑ කියලා එකක් නැහැ. මේ එහෙම ප්‍රශ්නයක් නෑ. හොඳේ ඒක ඇඩ් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් ඇත්තෙම නෑ මේ. ඒක අර මම කියන්නේ choice එක. එහෙම ප්‍රශ්නයක් නෑ. ඕනම් Unity engine එක හෝ Unreal engine එක අතර ඕන games cry engine එක හරි ඕන එකකින් අර මේ high end game එකක් හදන්න පුළුවන්. හරිද? හොඳද? ඔව් මෙහෙමයි මේ Unity ලගේ පොඩි මේ ප්‍රශ්නයක් තියෙන කතාවක් මට ඒක හරියට මේ දන්නේ නැති
ඩිවලපර්ස්ලාගේ ගරුප් එකින් මට පොඩ්ඩක් දැක්කේ මේ ඊයේ මන් දැක්කේ ප්‍රශ්නේ ඩිවලපර් කෙනෙක් කිව්වා පොඩ්ඩක් මේ හයි-එන්ඩ් ගේම් එකක් ඩිවලොප් කරපු ඩිවලපර් කෙනෙක් මේ එයා පොඩ්ඩක් ලොකුවට මේ ප්‍රශ්න ගැන කතා කරලා තිබ්බා. එයා කියනවා මේ 4GB වලට වඩා මේ ෆයිල්ස් වල මේ සයිස් එක වැඩි වෙද්දී Unity එකකින් මේ අර ඒ ෆයිල් වල තියෙන ක්වොලිටි එක අඩු කරන සීන් එකක් තියෙනවලු. කොහොමද ඔව් දන්නේ මෙහෙමයි ඒක? මේ අපි දැන් මේ ෆිසික්ස් වලදී ওই ප්‍රශ්නේ පොඩ්ඩක් තියෙනවා Unity එකේ. හොඳේ මේ ෆිසික්ස් වලදී ෆිසික්ස් දැන් ෆිසික්ස් ඒජන්ට්ස්ලා ගොඩක් හැන්ඩල් කරනකොට මේ Unity එක පොඩ්ඩක් විතර පිටිපස්සෙන් ඉන්නේ. හැබැයි ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳේ මේ කියන්නේ දැන් ඇත්තටම කතාව අපි දැන් අපි ඔයාලා හතර මට්ටමේ මේ අවුලක් නැහැ. මම පොඩ්ඩක් ඒ ඔව් ඩිවලොපර් බැලුවා ඊට පස්සේ පොඩ්ඩක් කතා කරලා බැලුවට පස්සේ නෑ එයා මේ කියන්නේ අපි අපේ මට්ටමේ නෙමෙයි ඉන්නේ කියන්නේ මේ ලොකොඩක් හයිෙන් මේ ට්‍රිපල් A quality ගේම් හදන ඩිවලොපර් කෙනෙක්. එතකොට එයා මේ Unreal උත් use කරනවා Unity use කරනවා. එතකොට මේ එයා කරන දේට තමාර මේ issue එක තියෙනවා කිව්වේ. ඒ වුණාට මේ සාමාන්‍ය අපි යන උපරිම මට්ටම වුණත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක. ඔව් මේ නිසා අපි යන මට්ටම කියන අපි යන උපරි මට්ටමටවත් එහා පුළුවන්. හොඳේ ලංකාවේ නෙමෙයි මේක ඒක සෑහෙන ඇත්තම ඔයාලට මම හිතන්නේ අපිට කවදාවත් ඒ ගැන ප්‍රශ්නයක් හිතන්න වෙයි කියලා. මොකද මට නම් මේ ජර්නි එකේදී මට තාම හිතන්න අවශ්‍ය වෙලා නැහැ. ඒ නිසා ඒක දැන් ඒක හිසරදයක් කරගන්න එපා දැම්ම හොඳේ. ඒ ගැන හිතන්නවත් එපා දැම්ම. මොකද ඒක ප්‍රශ්නයක් ඇත්තටම නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ කියන එක ඒකට ඔළුවේ මේ තියාගන්න. මොකද එයා දීලා තිබ්බ තව ඒකට මේ කියන්නේ මෙව ටිකක් ඒකට විසඳුම් දෙක තුනක් දීලා තිබ්බා. يعني ගේම් එක අර කිව්වා වගේ මේ ගේම් එක ෆිනිෂින් එක වෙනස් කරන. ඒ කියන්නේ මේ ගේම් එකේ හැම එකක්ම ගේම් එක ඇතුළෙම තියන්නේ නැතුව මේ ගේම් එකෙන් ඒ කියන්නේ එයා පොඩි ඒක මෙතන කිව්වොත් තේරෙද්ද නැහැ කට්ටියට විකාරය එක්ක ඕනේ නැහැ කියන්න. يعني ගේම් එක මේ පොඩ්ඩක් ඒකට විසඳුමක් දීලා තිබ්බා අය. ඒක ඔළුවේ තියාගන්නකො. ඒ කියන්නේ මේ විසඳුම් නැත්තේ නෑ ඒකට. ඔව් රයිට් ඒ ගැන මේ ඒක වද වෙන්න කියන්නේ යන්න එපා. ප්‍රශ්නයක් ඕනට කරගන්න වැඩිය දෙයක් නෙමෙයි. අපිට මේ ඕනම ඔළුවේ තියාගන්න ඕනම ලෙවල් එක ගේම් එකක් දැනට හදන්න පුළුවන්. මේ ඔයාලා කොහොමත් දැන් අපි ඉගෙනගෙන සහ අපේ ලංකාවේ ලෙවල් එකට එනකොට කියන්නේ තව කාලයක් යනවා. ඒ එනකොට ওই ප්‍රශ්න ඔක්කොම කොහොමත් විසඳෙනවා. හොඳේ මේ මොකද එහෙම කියන්නේ ඇත්තටම කෙනෙක්ට දැන් ස්ටුඩියෝ ලෙවල් එකට යනකොට පුළුවන් Unity engine එකත් එක්කම තව engines තියෙනවනේ පාවිච්චි කරන්න පුළුවන් Unreal engine එක ඒ වගේ එකට යන්න පුළුවන්. හැබැයි basic දේවල් ටික එහෙම නැත්නම් game engine එකක වැඩ කරන දේවල් ඉගෙන ගන්න හොඳම තැන තමයි Unity එක. හැබැයි එහෙම කියලා Unity එක මේ නොසලකා හරින්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳ Unity එකේ ලොකු community එකක් තියෙනවා. Unreal engine එක පරණයි. හොඳේ මේ අර ප්‍රාග් ඓතිහාසික කාලේ කෙනෙක් Unreal engine එක කියලා කියන්නේ. මේ එන සෑහෙන පරණයි සෑහෙන ලොකු ටීම් එකක් ඉන්නවා developersලා සහ මේ ඒක හිතා ගන්න Unity තරම් community එක මේකයි. නමුත් පට්ට. ඔව් මේ Unity එකට හොඳ community එකක් තියෙනවා. හිතා ගන්න බැරි community එකක් තියෙනවා. මාර support එකක් තියෙනවා. ඒ වගේම resources තියෙනවා. අනිත් Unreal එක engine එකට resources නැහැ ඉගෙන ගන්න. Unity එකට අනිත් එක සෑහෙන resources මේ තියෙනවා. Unity එකේ developers ඉන්නවා ගොඩක් හොඳයි. අපිට මේ කියන්නේ උදව්වක් ඉල්ලුවාම ගොඩක් වෙලාවට උදව් කරන developers set එකක් ඉන්නවා. ඔව් ඊට පස්සේ අහනවා post processing කියන්නේ මොකක්ද කියලා. හරි post processing කියලා කියන්නේ දැන් සරලවම කිව්වොත් ඔය මම කල්ලුත් අනන්තවත් පැහැදිලි කරලා තියෙනවා lightning effects නැත්නම් visual effects ඊට පස්සේ game එකේ animations ඊට පස්සේ ඔය අපි කියන්නේ performance පැත්ත ඒකත් අයිති වෙනවා සහ සරලවම කිව්වොත් image effects image අතර අපි ගන්න effects color effects color balancing ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ඕවා ඔක්කොම පොදුවේ ගත්තාම කියන්නේ post processing කියලා. right අපි ඒකට කියන්නේ post processing කියලා. ඒ කියන්නේ game එකක් ඉවර කරලා නැත්නම් ගේම් එකේ මෙකැනිසම් එක අපි කෝ මෙකැනිසම් එක හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ ගේම් එක පබ්ලිෂ් කරන ලෙවල් එකට එනකොට අපි අර කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවනේ නේද? අන්න ඒ දේවල් ටික කරන්න. ඒතකොට දැන් මේවට සරලවම කිව්වොත් image effects වලට තමයි මේ කියන්නේ. ඒතකොට මේව කරගන්න Unity engine එකේ වෙනම තියෙන tool එකක් post processing stack කියලා. ඒකේ version 2 එක දැන් යන්නේ. ඉතින් මේ ඒ වැඩ ටිකට තමයි සරලවම post processing කියලා කියන්නේ. right? එතකොට ඔය lightning visual effects කරන කෙනාටම පුළුවන් ඒ දේවල් ටිකත් handle කරගෙන යන්න. right? post processing කියන්නේ සරලවම මේ වගේ දේවල් audio වල සමහර noises තියෙන දේවල් fix කරනවා වෙන්න පුළුවන්. නේද? image effects වල සමහර colors වෙනස් කරනවා වෙන්න පුළුවන්. animations වල සමහර lag වෙන තැන් තියෙනවා නම් ඒවා බලලා remove කරනවා වෙන්න පුළුවන්. ඔය ඕනම එකක් අයිති වෙන්නේ post processing වලට. ඊට පස්සේ ලෝ පොලි මරු මට නම් මොඩලින් බැරි නිසා කියලා එකක් නැහැ මේ ලෝ පොලි ඒවා ලස්සනයි හොඳයි රියලිස්ටික් ඒවත් හොඳයි ලෝ පොලි ඒවත් ලස්සනයි ගොඩක් දෙනෙක්ගේ choice එක මම දන්නවා සාමාන්‍ය කියන්නේ අර ගේම් පිස්සෝ නෙමෙයි සාමාන්‍ය ජනතාව කියලා අපි කියන්නේ අර මේ මීඩියම් ලෙවල් එකේ ඒගොල්ලෝගේ ගොඩක් වෙලාට
මේ ෆේවරිට් තියෙන්නේ ලෝ පොලිත් යන්නෙත් නෑ සමහර අය. මේ ලෝ පොලි ලෙවල් එක හොඳයි. රයිට්. තව ප්‍රශ්න මොනවද තියෙනවද? හරි එච්චරයිද ගැටලු තියෙන්නේ? ඒ වගේනේ. ඒ වගේ තමයිනේ. රයිට් රයිට්. එතකොට කියන්න තියෙන දේවල් ටික තමයි එතකොට මෙතනින් එහාට මේ ඔය ආපු වැඩ ටික කරගෙන යන්න අනිවාර්යෙන් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කීප සැරයක් ප්‍රැක්ටිස් කරලා අද ටිකක් අපි දේවල් කරානේ මේ දේවල් ටික මෙච්චර දවස් කරපු ටික ප්‍රැක්ටිස් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාන්න බලන්න. ඒ වගේම අලුතෙන් මොන හරි කරන්න ඕනේ. නිකන් ඉන්න එපා. අපිත් අසය වල කරන දේවල් බලන්න ගොඩක් දෙනෙක් එහෙම කරලත් තියෙනවා. එතකොට අපේ ගේම් ජෑම් එක ගැනත් ඔළුවේ අයිඩියා එක තියාගන්න. ඉතුරු ලයින් කීප දෙනා හරි මේ අපි ගේම් ජෑම් පොඩි ඉවෙන්ට් එකක් කරමු. ඒ වගේම අපි බලමු නේද නදුන් දවසක ඉස්සරහට මේ අපේ පොඩි මීට් අප් එකක් හරි අපිට තියන්න පුළුවන් වෙයිනේ. කට්ටිය එකතු වෙලා. ඔව් මීට් අප් එකක් ගමු. ඔව් අනිවාර්යෙන් මීට් අප් එකක් ගමු. කට්ටියගේ ඔයාලා පොඩ්ඩක් වැල් ටිකක් දාලා සමාජයට සෙෂන් කීපයක් ගිහිල්ලා ඉස්සරහට තව මේ කෝස් එක අවසන් වෙලා හරි ඒ වගේ අවසන් වෙලා හරි මීට් අප් එකක් ගමු. මේ එතකොට මේ අපිට හම්බෙලා කතා කරගන්න පුළුවන්, අදහස් බෙදා ගන්න පුළුවන් නේද? නොදකපු අය දකින්න පුළුවන් නේද? ඒ නිසා මේ ඇතර අපි අත්දැකලා නැහැ තාම. අපි දැන් ඇත්තටම නදුන් මම හෝ අපි හසිතලා අපිවත් තව හරියට හරියන්නේ කොහොමද දැකලා නැහැ. හොඳේ අපිත් දැකලත් නැහැ තාම. ඉතින් අපිත් ආසාවෙන් ඉන්නවා අපි කට්ටිය දකින්න. හසිතත් ලංකාවට ආවට පස්සේ අපි කට්ටිය පොඩ්ඩක් එකතු වෙලා මීට් අප් එකක් තියමු. මේක කොහොමද එතකොට එහෙම ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන යන් කොහොමද අපි සපෝට් එක දෙනවා අනිවාර්යෙන් ඉස්සරහට හොඳ ගේම් ඩෙවලොප්මන්ට් සහ ඩිසයිනින් ටීම්ස් ලංකාවේ බිහි වෙනකන් අපි මේ වැඩේ කොහොම හරි කරගෙන යනවා. ඉතින් ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා කරන්න මොන හරි දෙයක් නිකන් ඉන්නපත් මේ කරලා අපිට ඒක දාන්න ස්ක්‍රීන්ෂොට් එකක් හරි වීඩියෝ එකක් හරි පොඩි කරලා මේ ටික හරි කරලා අනිවාර්යෙන් දාන්න. එතකොට ඒක අපිට වටනවා සෑහෙන අපි අර කරන දේ ප්‍රතිඵලයක් තියෙනවා කියන එක තේරෙන්නේ එතකොට තමයි. නැතුව ඔයගොල්ලෝ මේක බලලා නිකන් අතහැරලා දැම්මොත් තේරුමක් නැහැ නේ. ඒ නිසා අර අපිට දැනෙන්නේ එතකොට තමයි තියෙන නිසා පොඩ්ඩක් ඒක try කරන්න. හරි එතකොට අපිට ඊළඟට තියෙන්නේ අපේ 10 වෙනි සෙෂන් එක තමයි කරන්න තියෙන්නේ නේ. ඊළඟට මේ 9 වෙනි සෙෂන් එක අද අපි කරේ. හරි කීප දෙනෙක් එනන් තියමු කියලා තියෙනවා. අපි මීට් අප් එකක් තියමු ඉස්සරහට ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා තැනක් අරගෙන කරමු. ස්පෙක් අඩු නිසා රෙකෝඩ් කරන්න අමාරුයි. රයිට්. ඔව් මේ අපි මම හිතන සෙෂන් එක වෙන්නේ ගැටලුවක් නැහැ. හොඳේ මේ දැන් මීට් එකෙන් Google Meet එකෙන් කරන නිසා රෙකෝඩ් කරගන්න පුළුවන්. මට ගැටලුවක් වෙන්නේ නැහැ මේකේ ඔඩියෝ එක. හරි නේද? තව කාටවත් මොනවද කියන දේක් තියෙනවද? අපි වැඩේ ඉවර කරමු නේද? සසිත ඉන්නවද ඉතුරුලා? එන්න. සසිත කතා කරන්නේ නැහැ. සසිත කතා කරන්නේ ඉතින් ඔච්චර මම දැක්කනේ ඔයා ඉන්නවා. රයිට්. ඔව් මොනවද මේ නැත්නම් 3D මොඩලින් ගැන එහෙම කතා කරන්න තිබ්බනේ. මොඩලින් ගැන කතා කරන්නේ දැන් මොඩලින් කරන්න වෙලානේ තියෙන්නේ. කරන්න වෙලා තින්නේ ගේම් එක අපි වැඩ කරන විදිහ සසිත. රයිට්. හරි එහෙනම් අපි නදුන් අදට මේක වයින් අප් කරමුනේ. ඔව්. හරි. එහෙනම් අපි ඊළඟට 10 වෙනි සෙෂන් එකත් එක්ක එකතු වෙමු. එහෙනම් හැමදෙනාටම good night හොඳේ.